समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. සද්ධා බුද්ධ සම්පන්න පින්වත් හැම දෙනාටම තිරුවන් සරණයි. අද දවසේදීත් අපි ධර්ම දානමය පින්කමක් සිදු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද ධර්ම දානමය පින්කම තුල අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දීඝනිකායේ දික්සංගීය පාටික වග්ගයේන අග්ගඤ්ඤ සූත්‍ර ධර්මයේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේ දිගුවක් විදිහට තමයි අද අපි අතරමැද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කලින් කරපු ධර්ම දේශනාවකත් මේ වගේම අග්ගඤ්ඤ සූත්‍රයේ විවරණය කරන්නට අපි ආරම්භ කරන්නට යෙදුනා. නමුත් අපිට සම්පූර්ණ ඒ විවරණය ඉවර කරගන්නට හැකියාවක් ලැබුණා. ඉතින් අද මේ ලැබිලා තියෙන දායකත්ව ධර්ම දේශනාවේදී මම හිතුවා ඒ එදා කරපු සූත්‍ර විවරණය සාරාංශගත කිරීමක් කරලා එතන ඉඳලා අද අලුතෙන්ම මේ දේශනාව අහන කෙනෙක්ට ඒකත් උපකාර කරගෙන මේ සූත්‍ර විවරණයේ තියෙන ගැඹුර මතු කරගන්නට වටපරිසරයක් සකසලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ අර්ථයෙන් අද අපි අග්ගඤ්ඤ සූත්‍ර ධර්මය විවරණය කරනවා, තවත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අග්ගඤ්ඤ සූත්‍රය කියන්නේ ඇත්තටම තථාගත බුදුරජාණන් වහන්සේ භාරද්වාජ හා වාසිෂ්ඨ හා භාරද්වාජ කියන ඒ බ්‍රහ්මණ තරුණයෝ දෙන්න බුදුහාමුදුරුවෝ ගාව පැවිදි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා ධර්මයේ කෙරෙහි පැහැදිලා සංඝයා කෙරෙහි පැහැදීමෙන් පැවිදි වුණාට පස්සේ දෙන්න ධර්ම මාර්ගය ප්‍රගුණ කරමින් ඉන්නකොට එක වෙලාවකදී තථාගතයන් වහන්සේ එක්තරා ස්ථානයක සක්මන් කරමින් ඉන්නවා. මේ වාසිෂ්ඨ සහ භාරද්වාජ දෙන්න එතෙන්ට ආපුවාම බුදුරජාණන් වහන්සේ මේ දෙන්න එක්ක යම් සාකච්ඡාවක් කතිකාවතක් ආරම්භ කරනවා. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ මේ දෙන්නගෙන් අහනවා මේ ඔගොල්ලන්ගේ පරම්පරාවේ පිරිස, ඒ කියන්නේ බ්‍රහ්මණ වංශිකයෝ, කුල බ්‍රහ්මණයෝ තථාගතයන් වහන්සේ ගාව පැවිදි වීම සම්බන්ධයෙන් මොකද කියන්නේ කියලා. ඒ වෙලාවේදී වාසිෂ්ඨ සහ භාරද්වාජ දෙන්න කියනවා බුදුහාමුදුරනේ කවර කතාවද, අපේ කුල බ්‍රහ්මණයෝ අපිට නොසෑහෙන්න බයිනවා, දෝෂාරෝපණය කරනවා, අපිට චෝදනා කරනවා, දෝෂාරෝපණය කරනවා. බ්‍රහ්මයාගේ මුඛයෙන් ඉපදුණු බ්‍රහ්මණ වංශිකයෝ බ්‍රහ්මයාගේ පතුලෙන් ඉපදිච්ච ශ්‍රුද්ධ වංශ වෙච්ච ශ්‍රමණයෝ ගාවට ගිහිල්ලා පැවිදි වෙලා ඉන්නවා කියලා.
ඉතින් මේක කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන්න යෙදෙනවා මේ ගොල්ලෝ මේ පිරිස මේ බ්‍රහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියන මේ මානව වංශයේ මේ අපි කතා කරන මේ චතුර්වර්ණයේ ආරම්භ වුණ විදිහ මොකක්ද කියලා මේගොල්ලෝ දන්නේ නැහැ. මානව වංශයේ ආරම්භය සම්බන්ධව මේගොල්ලන්ට අදහසක් නැහැ. මේගොල්ලෝ ඇත්තටම ඔය කතාව දන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ කිව්වට පස්සේ තථාගතයන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. එහෙනම් අපි වෙනුවෙන් මේ කතාව කියන්න කියලා. ඉතින් එතනදී තථාගතයන් වහන්සේ පෙන්නනවා කල්ප විනාශයකට පස්සේ, ඒ කියන්නේ මහා කල්පයක් විනාශ වෙලා ගියාට පස්සේ මේ ඝන අන්ධකාරයක් සහිතව, ඒ කියන්නේ මේ පෘථුවිය, දේවලෝක මේවා මේ 31 තලයේ මේ පෘථුවිය ඒ වගේම දේවලෝක ආදී මේ තල විනාශ වෙලා ගියාට පස්සේ ඝන අන්ධකාරයක් පවතින්නේ. එතකොට මේ පවතින ඝන අන්ධකාරය සහ මේ පවතින මහා ඝන අන්ධකාරය එකම දිය කඳක් මතු වෙන්න ගන්නවා. මෙන්න මේ දිය කඳ මත රස පෘථුවිය නිර්මාණය වෙන්න පටන් ගන්නවා කියලා තථාගතයන් වහන්සේ මේ නැවත පෘථුවිය සකස් වීම නැත්තම් මේ අපි ජීවත් වෙන මහ පොළොව සකස් වුණේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ විවරණය කරනවා මේ අග්ගඤ්ඤ සූත්‍රයේ. එතකොට මේ සූත්‍ර ධර්මයේ බොහොම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ කල්පයක් අවසන් වුණාට පස්සේ නැවත කල්පයක් ආරම්භ වෙන කාලය පෙන්නනවා. ඒක අපි කතා කරනවා සංවට්ට සංවට්ටාය විවට්ට විවට්ටායි කියලා. සංවට්ට කියන්නේ විනාශය ආරම්භ වෙලා විනාශය සිද්ධ වෙන පටන් අරගෙන ගිහිල්ලා විවට්ටායි සංවට්ටායි කියලා කියන්නේ ඒ විනාශයේ සංවට්ට කියලා කියන්නේ ඒ විනාශය සිද්ධ වෙලා විනාශය ආරම්භ වෙලා විනාශය සිද්ධ වෙලා විනාශයෙන් පස්සේ පවතින කාලය සංවට්ටායි කියන කාල සීමාව. ඊට පස්සේ නැවත විවට්ට කියලා කියන්නේ නැවත මේ පෘථුවිය සකස් වෙන්න පටන් ගන්නවා කියන එක. අන්න විවට්ටය හෙවත් සකස් වෙන්න පටන් අරන් ඊට පස්සේ ඒ සැකසීලා පවතින කාලයට කියනවා විවට්ටායි කියලා. එතකොට මේ විදිහට මේ කල්පය තුල මේ කල්පය ආරම්භ වීම සහ කල්පය අවසන් වීම කියන එක සංවට්ට සංවට්ටායි විවට්ට විවට්ටායි කියලා ආකාර 4කට විග්‍රහ කරලා තිනවා. ඒකෙදි මහා කල්පයක් අවසන් වෙනකොට මට මතක හැටියට සප්ත සූර්යෝද්ගමන සූත්‍රය විග්‍රහ කරනවා මේ ඉරේ බලය 7 ගුණයකින් වැඩි වෙලා ඉරවල් 7ක් පායනවා කියලා කියන්නේ මේ සම්පූර්ණ මේ කල්පයේ මේ ජීවත් වෙන සත්වෝ මේ සමස්තය විනාශ වෙලා යනවා. ගහකොළ සතාසීපාව පසපොළොව මේ සමස්තය මේ මහා පෘථුවිය සම්පූර්ණ විනාශ වෙලා යනවා. ඒ විනාශ වෙලා ගියාට පස්සේ එකම ඝන අන්ධකාරයක් පවතින්නේ. ආන්නේ ඝන අන්ධකාරයේ පවතින කාලය තමයි සංවට්ටායි කියලා කියන්නේ. කියන්නේ විනාශයෙන් පස්සේ පවතින කාලය. ඉතින් ඕක අන්තක්කල්ප වලින් අන්තක්කල්ප 64ක් ওই විදිහට පවතිනවා. ඊට පස්සේ නැවත මේක සකස් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ විවට්ටය පටන් ගන්නවා. එතන අන්තක්කල්ප 64ක් පැවතිලා නැවත හට අරගෙන පවතිනවා තව අන්තක්කල්ප 64ක්. ওই විදිහට කල්පය විනාශ වීම සංවට්ටායි විනාශ වෙලා සංවට්ට විනාශ වෙලා පැවතීම සංවට්ටායි ඊට පස්සේ නැවත හට ගැනීම විවට්ට හටගෙන පැවතීම විවට්ටායි සංවට්ට සංවට්ටායි විවට්ට විවට්ටායි. ඉතින් සංවට්ටයට කල්ප අන්තක්කල්ප 64යි විවට්ටයට සංවට්ටායි වීමට අන්තක්කල්ප 64යි විවට්ටයට අන්තක්කල්ප 64යි විවට්ටායි වීමට අන්තක්කල්ප 64යි. ඔය විදිහට අන්තක්කල්ප 256ක් වෙනවා. ওই විදිහට මේ කල්පයක් මේ කල්පයක ක්‍රියාකාරීත්වය අන්තක්කල්ප විදිහට. එතකොට දැන් මේ අන්තක්කල්ප කල්ප කලින් අහලා නැති කෙනෙක්ට සමහරලාට පැටලීමක් වෙන්න පුළුවන්. ඒ පැටලීම ගන්න එපා. ඒක අපි ඔය ධර්මදේශනා තුලින්ම විමසලා ගන්න ඔය සමාජ මාධ්‍යවල අපේ ලොකු ස්වාමීන් වහන්සේලා කරපු මේ කල්ප විග්‍රහ ගැන සහ අපි කරපු දේශනා සමහරලාට ඇති. එතකොට ඒවත් පොඩ්ඩක් අහලා බලලා මේ කල්පය කියන විග්‍රහය චුට්ටක් තව ටිකක් විවරණය කරගන්න. ඒකත් එක්ක ඔයත්තන්ට තවත් මේක හොඳට මං හිතන්නේ විවරණයක් කරගන්නට හැකියාවක් ලැබෙවි කියලා මම විශ්වාස කරනවා. ඉතින් පින්වතුනි දැන් ඔය මහා ලෝක විනාශයකට පස්සේ කියන්නේ මහා මේ කල්පය විනාශ වුණාට පස්සේ නැවත කල්පයක් සකස් වෙන්න ඉතා දීර්ඝ කාලයක් ගත වෙනවා. එතකොට ඒකෙදි විග්‍රහ කරනවා එකම ඝන අන්ධකාරයක් තියෙන්නේ. ඒ ඝන අන්ධකාරයේ එකම දිය කඳක් මතුවෙන්න ගන්නවා. මේ දිය කඳ මත රස පෘථුවිය සකස් වෙන්න පටන් ගන්නවා කියලා. දැන් මේක සකස් වෙගෙන එනකොට අර මහා කල්පය විනාශ වෙනකොට මේ ඉන්න සත්වයෝ මේ රළු කය මේ ගණීභවන කය ගින්නට අහු වෙලා පිච්චිලා ගිහිල්ලා විනාශ වෙලා ගිහිල්ලා සියුම් කයකින් තෘතීය ධ්‍යාන තලයට සමවැදිලා තෘතීය ධ්‍යාන තුලින් ඒ සියුම් කයකින් නැවත යනවා ආභස්සරගෙන බ්‍රහ්ම ලෝකයට. මේ ආභස්සර බ්‍රහ්ම ලෝකේ ඉඳලා තමයි නැවත මේ රස පෘථුවිය සකස් වෙන කාලය වෙනකොට ඉතා අන්තක්කල්ප 64ක් ගෙබිලා යනකොට ක්‍රමානුකූලව නැවත මේ රස පෘථුවියට එන්නේ. එතකොට මේ රස පෘථුවියට ඇවිල්ලා මේගොල්ලෝ ස්වයං ප්‍රභා ආලෝකයකින්
ප්‍රීතිය ආහාර කරගෙන මේ ඝන අන්ධකාරයේ මැද්දේ මේ එකම දිය කඳක් මැද්දේ මේ සකස් වෙන රස පෘථුවිය මත මේගොල්ලෝ අර සැරිසරමින් ඉන්නවා. අහසේ සැරිසරමින් ඉන්නවා. හරියට කුරුල්ලෝ පියාඹනවා වගේ මේගොල්ලෝ සැරිසරමින් ඉන්නේ. මේ අද අපි බිමින් ඇවිදගෙන ගියට එදා බ්‍රහ්ම කල්පිකව මිනිස්සුયો වෙලා අපි එනකොට මේ මහ පොළොවට අපි ගියේ අහසින්. ඒ කියන්නේ අහසින් අර ඒකචාරී ජීවිත ගත කරපු ප්‍රීති ආහාර කරගත්ත මේ ඝන ආහාරයට නොගත්ත ප්‍රීතියෙන් යැපිච්ච ස්වයං ප්‍රභා ලෝකයක් සහිත පිරිසක්. දැන් මෙහෙම යනකොට මේ එක්තරා ලෝල ස්වභාව ඇති සත්වෙක් හැබැයි බවත්නි මේ මොකද්ද කියලා බලන්න අනිත් අයටත් කියලා ඉවරලා බලනවා මේ මොනවද කියලා බලන්න මේ රස පෘථුවියට දිව ගාලා ඉවරලා රස පෘථුවියේ තියෙන රස පෘථුවියට ඇඟිල්ල ගාලා ඉවරලා ඒක දිවේ ගාගත්තාම මේ සමස්ත ඒ ස්වයං ප්‍රභා ආලෝකයෙන් පිරලා තිබිච්ච ශරීරේ පිනා ගියා කියලා කියනවා මේ මහ පොළොවේ රසට. අර සාමාන්‍යයෙන් අපි කවදාකවත් නොකාපු අලුත්ම කෑමක් කටේ තියපු ගමන් දිවට දැනෙච්ච ගමන් මුළු ශරීරයම ප්‍රබෝධමත් වෙලා යනවා වගේ අර රස පෘථුවිය දිවේ ගෑවිච්ච ගමන්ම රස පෘථුවියේ රස දිවේ ගෑවිච්ච ගමන්ම මුළු ශරීරයම පිනා ගිහිල්ලා ඉවරලා ඊටාම ප්‍රණීත ස්වභාවයකින් මේ රස පෘථුවියට බැඳුණා කියලා කියනවා. ඊට පස්සේ මේක කඩාගෙන කන්න පටන් ගන්නකොට එයාව අනුකරණය කරපු අර ස්වයං ප්‍රභා ලෝකයෙන් හිටපු අනිත් පිරිසත් මේ රස පෘථුවිය ආහාරයට ගන්න පටන් ගන්නවා. කාලයක් මෙහෙම ආහාරයට ගන්න පටන් ගත්තාම මේ රස පෘථුවියට ලොල් වෙලා ලෝල ස්වභාවයෙන් රස පෘථුවිය ආහාරයට යන පටන් ගන්නකොට අරගොල්ලන්ගේ තිබිච්ච ස්වයං ප්‍රභා ලෝකේ නැති වෙලා ගිහිල්ලා අර අහසේ ගමන් කරපු ඒකචාරී ජීවිත නැති වෙලා ගිහිල්ලා ශරීර ඝනීභවණය වෙන්න පටන් අරගෙන ඉවර වෙලා දැන් මොකද වෙන්නේ මේගොල්ලෝ අර මේ පෘථුවිය මත ජීවත් වෙන ජනාවාස පහල කරගත්ත පිරිසක් බවට පත් වෙනවා. දැන් මේ රස පෘථුවිය මත දැන් රස පෘථුවිය මේ පොළොවම පිඩු කරලා තමයි දැන් බුදින්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා උපමාවක් කියනවා මේ රස පෘථුවිය එදා හරියට කිරි මිදුණු කිරි තියෙන යොදේ තට්ටුවක් වගේ කියලා. එතකොට ඔය අපි කිරි ආහාරයට ගන්නකොට මී කිරි ආදී ආහාරයක් ගන්නකොට අපි දැකලා තියෙනවා ඒකට යොද තට්ටුව හැදිලා තියෙනවා. අන්නේ යොද තට්ටුවක් වගේ තමයි මේ රස පෘථුවිය මුලින් තිබ්බේ කියලා. දැන් මේක කාලයක් තිස්සේ මෙහිම ආහාරයට ගන්නකොට දැන් මේගොල්ලෝ ක්‍රමානුකූලව පරිණාමය වෙන්න පටන් ගන්නවා. මේ පරිණාමය තුළ මේගොල්ලෝගේ ශරීර ඝනීභවණය වෙන්න ගන්නවා. ඒ වගේම තමයි මේගොල්ලෝ අතර පැහැපත් නොපැහැපත් ભેදය ඇති වෙන්න ගන්නවා. පිරිසක් පැහැපත් පිරිසක් නොපැහැපත්. අර පැහැපත් පිරිස වර්ණ ભેදවාදය ඇති වෙනවා. පැහැපත් පිරිස නොපැහැපත් පිරිසව පහත් කරලා කතා කරන්න පටන් ගන්නවා. නොපැහැපත් පිරිස පැහැපත් පිරිසට ඊර්ෂ්‍යා කරන්න පටන් ගන්නවා. මේ ස්වභාවය වෙනකොට මේ ගති රටාව වෙනකොට රස පෘථුවියේ තියෙන රස අතුරුදහන් වෙලා යන්න ගන්නවා. රස පෘථුවියේ රස අතුරුදහන් වෙලා ගිහිල්ලා ඒ වෙනුවට පහළ වෙනවා භූමි පප්පටක කියලා ශාක වර්ගයක් හතු වර්ගයක්. මෙන්න මේ හතු වර්ගය පහළ වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේක හරියට අද තියෙන නයි හතු වගේ කියලා. හතු වර්ගයක් අපි ඔය බිම්මල් කියලා කතා කරන හතු වගේ හතු ස්වභාවයෙන් තියෙන ස්වභාවයක් තමයි මේ පහළ වුණේ. දැන් මේක මේ සත්ත්ව ප්‍රජාව ආහාරයට ගන්න පටන් ගන්නවා. දැන් අර රස පෘථුවිය ආහාරයට අරගෙන ස්වයං ප්‍රභා ආලෝකය නැති වෙලා යනකොට ඊට පස්සේ ක්‍රමානුකූලව ඉර හඳ නක්ෂත්‍රය පහළ වුණා කියලා කියනවා. මොකද මේ සත්වයා රස පෘථුවියට බැඳිලා අර තිබිච්ච ඝන අන්ධකාරයේ මැද්දේ රස පෘථුවියට බැඳිලා මේ සමන්ගේ ස්වයං ප්‍රභා ආලෝකේ නැති වෙලා ශරීර ඝනීභවණය වෙන්න පටන් ගන්නකොට ක්‍රමානුකූලව ඉර හඳ තාරකා පහළ වෙන්න ගත්තා කියලා කියනවා. ඒක අපි තේරුම් ගන්න එක අර්ථයක් තියෙනවා. ඒ තමයි දැන් අර මේ ආපු සත්වයෝ මේ සත්ත්ව ප්‍රජාව මේ රස පෘථුවිය ආහාරයට අරගෙන ජීවත් වෙන්න පටන් ගන්නකොට ඒගොල්ලෝ දැන් ප්‍රීති ආහාර කරගෙන හිටපු පිරිසක්නේ. ඒගොල්ලෝ මේ මහ පොළවෙන් යැපෙන්න ගන්නකොට දැන් මේගොල්ලෝ ඩිපෙන්ඩ් වෙනවා තමන් තුලින් නෙමෙයි. දැන් ඩිපෙන්ඩ් වෙන්නේ මහ පොළවෙන්. එතකොට මේගොල්ලෝ ශක්තිය ගන්න පටන් ගන්නේ මහ පොළවෙන්. එතකොට අර තිබිච්ච මහා ස්වයං ප්‍රභා හැකියාව ඒ ආලෝකය විහිදිලා ගියා. ඒ කියන්නේ ඒක ඉවත් වෙලා ගියා. දැන් මේ ශක්තිය නිවත් වෙලා ගියාට පස්සේ ඒගොල්ලන්ගේ තිබිච්ච ස්වයං ප්‍රභාව ඉවත් වෙලා ගියාට පස්සේ අර තමන් කරගෙන හිටපු තමන්ගේ තිබිච්ච ඒ ආදි බ්‍රහ්ම කල්පයක මිනිස්යන්ගේ තිබිච්ච සූර ගතිය නැති වෙලා ගියා. ඒ සූර හැකියාව නැති වෙලා ගියා. ඒගොල්ලෝ දැන් රස පෘථුවියෙන් තමයි යැපෙන්න පටන් ගන්න. දැන් මේ සූර ගතිය නැති වෙච්ච පිරිසට පහළ වෙච්ච ඒගොල්ලන්ට යැපෙන්න පහළ වෙච්ච වස්තුව තමයි සූර්ය වස්තුව. නැත්නම් මේ සූර්යයා කියන කාරණාව. එතකොට දැන් මේ ඔක ලස්සනට පෙන්වනවා අග්ගඤ්ඤ සූත්‍රය. ඒ කියන්නේ ස්වයං ප්‍රභා ආලෝකය නැති වෙලා යනකොට මේගොල්ලන්ගේ තියෙන මේගොල්ලෝ මේ මහ පොළවෙන් යැපෙන්න පටන් ගන්නකොට ඒගොල්ලෝ තුලින් ප්‍රීති ආහාර කරන් යැපෙන ස්වභාවයෙන් ඉවත් වෙනවා. දැන් මේගොල්ලන්ගේ ආහාරය වෙන්නේ මේ රස පෘථුවිය මේ මහ පොළව. එතකොට මොකද වෙන්නේ? මේගොල්ලන්ට යැපෙන්න අවශ්‍ය වෙනවා වස්තුවක්. ඒ තමයි ඔය ඒගොල්ලන්ගේ ස්වභාවයෙන්ම ඒගොල්ලන්ගේ කලින් තිබිච්ච ස්වභාවයෙන්ම අන්න දැන් මතුවෙච්ච තැන සූර්යයා.
සූර්යයා චන්ද්‍රයා නක්ෂත්‍රය මේවා පහළ වුණා කියලා අග්ගඤ්ඤ සූත්‍රය විග්‍රහ කරලා තියෙනවා. ඉතින් මේවා සම්බන්ධව කෙනෙක්ට ඇත්තටම මේවා විග්‍රහ කරගෙන යනකොට මේවා අර මම කියන්නේ මහා අර කියන්නේ අර ඕනෑවට වැඩි සද්ධාවකින් මේ කියන කතාව අහන්න කියන එක. හැබැයි මම කියනවා මේක පොඩ්ඩක් අර විද්‍යාව ඕගොල්ලෝ ඉගෙන ගන්න විමර්ශනාත්මක විද්‍යාවට දාන්න කියලාත් මම කියන්නේ නැහැ. හැබැයි මේක පොඩ්ඩක් විමර්ශනය කරන්න කියන කාරණාව. මොකද මේ අපේම ශක්තිය තමයි මේ ගැබ් වෙලා තියෙන්නේ කියන කාරණාව ඇත්තටම අද අපිට ඔප්පු කරන්න පුළුවන් කතාවක් ඒක. මේ පදාර්ථ විදිහට ගැබ් වෙලා තියෙන ශක්තිය අපෙන්ම නිකුත් වෙච්ච ශක්තියක් කියන එක අපිට ඔප්පු කරන්න පුළුවන් අද. අද තියෙන විද්‍යාව තියෙන මේ යම් කාරණා සංසිද්ධි වලට ඒවා මත රැඳෙන්නේ නැතුව හැබැයි එතනින් ඒවත් උපකාර කරගෙන අපිට පුළුවන් මේ ශාකවල ගැබ් වෙලා තියෙන්නේ අපෙන්ම නිකුත් වෙච්ච ශක්තියක් කියන එක අපිට ඔප්පු කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට මේ සූර්යයා කියන එක චන්ද්‍රයා කියන එක මේ දේවල් මේ සත්වයාගේම නිර්මාණයක් කියන එක. මේ ලෝක නිර්මාණයේ මුල තියෙන මනස කියන එක. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ට. මේ සමස්ත ධර්මතාවයේ මනස මූලිකව ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් කියන එක. මේ අර්ථ මේ හැඟීම මේ විවරණය අපිට අග්ගඤ්ඤ සූත්‍රය හරහා ඇත්තටම අර විමසන කෙනෙක්ට සත්‍ය සොයන කෙනෙක්ට යථාර්ථය හොයාගෙන යන කෙනෙක්ට ඒ මහා ගැඹුරු කතාව මේක නිකන් මතු පිටින් කියවලා සුරංගනා කතාවක් බවට පත් කරගන්න නැතුව මේකේ අදහස විවරණය කරගන්නට පතු කරගන්න පුළුවන් වෙන විදිහේ මහා විග්‍රහයක් මේ අග්ගඤ්ඤ සූත්‍රය තුලින් අපිට මතු කරගන්න පුළුවන්. ඒකෙදි දැන් මේවා අපි විග්‍රහ කරගෙන යනකොට පින්වතුනි අපේ අතින් අනන්ත අඩුපාඩු වෙන්න පුළුවන්. ඒකට අපි 100,000 වාරයක් ඔබගෙන් සමාව ඉල්ලනවා. මේ පුළුවන් තරම් උත්සාහයක් දරන්නේ අද ලෝකයේ විද්‍යාත්මක පදනම මුල් කරගෙන දරාගෙන ඉන්න මතවාදවලට එහා ගිහිල්ලා අපේ ලෝක විදූ වෙච්ච බුදුරජාණන් වහන්සේ ඒ ලෝක විදූ ඥානය සත්ව ලෝක අවකාශ ලෝක ධාතු ලෝක සියලු ලෝක මනසේ අවබෝධ කළා වූ බුදුරජාණන් වහන්සේ කියපු විවරණය මේ මානව වංශයේ ආරම්භය සම්බන්ධව උන්වහන්සේ කළා වූ විවරණය ගැන විවරණයක් මතු කර ගන්නටයි ඒ අර්ථය මතු කර ගන්නටයි මේ මහන්සි වෙන්නේ. ඒකෙදි පුංචි හෝ අඩුපාඩුවක් වෙනවා නම් 100,000 වාරයක් අපි සමාවෙලනවා මේ සූත්‍රයන් විග්‍රහ කරගෙන යනකොට මේ අපේ ශක්්‍යත ප්‍රමාණයෙන් අපේ හැකියාව මට්ටමින් තමයි අපි මේ උත්සාහ කරන්නේ මේවා විවරණය කරගන්න තව කෙනෙක්ට මේක බලන්න හොයන්න මේක සම්බන්ධ ඇල්මක් ගෞරවයකින් මේක විමර්ශනය කරන්න කියන ඉල්ලීම මුල් කරගෙන. එතකොට දැන් අර ස්වයං ප්‍රභාලෝකේ නැති වෙලා යනකොට රස පෘථුවියට බැඳිලා මේගොල්ලන්ගේ ශරීර ඝනීභවණය වෙන්න පටන් අරගෙන ක්‍රමානුකූලව මොකද වෙන්නේ ආන් අර සඳහිරු තාරකා නක්ෂත්‍ර මේ සියල්ල පහළ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දැන් මේගොල්ලෝ රස පෘථුවියට බැඳිලා රස පෘථුවියත් එක දැන් රස පෘථුවිය පිඩු කරලා දැන් හරියට නිකන් යෝගට් කනවා වගේ හරියට කීරි ටිකක් කනවා වගේ මේ මහ පොළොවේ දැන් අපි මේ අද මේ අපිට හම්බෙන පස් ටික එදා ඒගොල්ලෝ අර මෙහෙම පිඩු කරලා කෑවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේක අරගෙන ආහාරයට ගත්ත කියලා කියන්නේ. දැන් මොකද උනේ? අර සත්වයන්ගේ ශරීර රළු බවට පත් වෙනකොට පිරිසක් පැහැපත් ස්වභාවයත් පිරිසක් නොපැහැපත් ස්වභාවයත් වෙනකොට මොකද වෙන්නේ? මේගොල්ලෝ බෙදෙන්න පටන් ගන්නවා වර්ණ භේදවාදයේ මුල් කරගෙන. සුදු කළු භේදයේ මුල් කරගෙන. උඹලා පැහැපත් අපි නොපැහැපත්. උඹලා නොපැහැපත් අපි පැහැපත්. එතකොට නොපැහැපත් කට්ටිය පැහැපත් කට්ටියට ඊර්ෂ්‍යා කරන්න ගත්තා. පැහැපත් කට්ටිය පහත් කරන්න පටන් ගත්තා. දැන් මොකද උනේ? මේ ස්වභාව මේ ගති රටා මේ අසත්පුරුෂ ගති බලවත් වෙනකොට අර රස පෘථුවියේ රස අතුරුදහන් වෙලා යනවා. අතුරුදහන් වෙලා ගිහිල්ලා මේගොල්ලන්ට පහළ වෙනවා භූමි පප්පටක කියලා හතු జాතියක්. මේ හතු జాතිය දැන් මේගොල්ලෝ ආහාරයට ගන්න පටන් ගන්නවා. එතකොට මේගොල්ලෝ කියනවලු රස පෘථුවිය තරන්නම් මේක රහ නෑ. හැබැයි දැන් අපිට කන්න වෙලා තියෙන්නේ මේක කරන්න දෙයක් නෑ අපි කමු කියලා. මේකත් රහයි. හැබැයි රස පෘථුවිය තරම් රහ නෑ. දැන් භූමි පප්පටකේ ආහාරයට අරන් ඔහොම ජීවත් වෙන්න පටන් ගන්නකොට තව කාලයක් යනකොට තව තවත් ශරීර ඝනීභවණය වෙනවා. අර පැහැපත් නොපැහැපත් ભેදේ තව වැඩි වෙන්න ගන්නවා. මේගොල්ලෝ අතර ඒ ගතියත් තව බලවත් වෙනවා. උඹලා නොපැහැපත් අපි පැහැපත්. උඹලා ඕගොල්ලෝ පැහැපත් අපි නොපැහැපත්. මේක ඇතුලේ ඊර්ෂ්‍යාව සහ උද්දච්චයේ ඒ ගති ස්වභාවයන් තව බලවත් වෙලා එනකොට අර කාලයක් යනකොට අර භූමි පප්පටක කියන හතු වර්ගයත් මහ පොළොවෙන් අතුරුදහන් වෙලා යනවා කියලා කියනවා. ඒක අතුරුදහන් වෙලා ගියාට පස්සේ දැන් පින්වතුනි මේක මේ අර සංවට්ටායි ඒ කියන්නේ රස පෘථුවිය සකස් වෙන තැනට වෙනකන් ඇවිල්ලා රස පෘථුවිය ප්‍රකාශ වුණාට පස්සේ විවට්ටය තමයි මේ ආරම්භය දැන් අපි මේ කතා කරන්නේ. එතකොට විවට්ටය සිද්ධ වෙලා අන්තක්කල්ප 64ක් ඊට පස්සේ විවට්ටායි කියන එක වෙනවා. ඒ කියන්නේ අන්තක්කල්ප 64ක් මේක සකස් වෙනවා. සකස් වෙලා පවතිනවා තව අන්තක්කල්ප 64ක්. ওই විදිහට ගිහිල්ලා නැවත මේක විනාශ වෙලා යනවා. ওই විදිහට මේ වෙන අර සංවට්ටායි විවට්ටායි කතාවත් එක්ක මේක සම්බන්ධයි.
එතකොට දැන් මේ වෙන මේ වැඩේ දැන් මේ වෙන්නේ අර සංවට්ටේ කියන එක. දැන් මේ රස පෘථුවිය ආරම්භ වෙලා මේක මේ යන විදිහයි මේ කතා කරන්නේ අපි. එතකොට දැන් මෙතන ඔන්නතර බලන්න පින්වතුනි මේ අර දැන් මේ සත්‍යයේ මේ පරිණාමය කියන එක මේක බ්‍රහ්මකායික ජීවින් විදිහට ආදි කල්පික බ්‍රහ්මයෝ විදිහට රස පෘථුවිය අසුරු කරගෙන ජීවත් වෙන්න පටන් අරගෙන ඒගොල්ලෝ ක්‍රමානුකූලව පරිණාමය වෙන විදිහයි බුදුහාමුදුරුවෝ මේ අග්ගඤ්ඤ සූත්‍ර විග්‍රහ කරන්නේ. දැන් මේක මම කියන එක විශ්වාස නැත්තම් මේ සූත්‍රය අරගෙන හොඳට කියවන්න උඩ ඉඳලා පල්ලෙහාට ඉඳලා උඩට හොඳට බලන්න මේක අධ්‍යයනය කරන්න. එතකොට මෙතන අර ලෝකයේ අද තියෙන පරිණාමවාදී න්‍යායයන් වලට එහා ගියපු ඊටාම තාර්කික බුද්ධිගෝචර ඒ වගේම තමයි අර අපිට යම් තව ටිකක් ගැඹුරට කල්පනා කරන්න ධර්මානුකූල ප්‍රවේශයක් විවරණය කරගන්න ඊටාම වැදගත් වෙන අර්ථයක් මේ අග්ගඤ්ඤ සූත්‍ර විග්‍රහය ඇතුලේ තියෙනවා. අග්ගඤ්ඤය කියන්නේ අතරම උතුම් කියන අර්ථය. ශ්‍රේෂ්ඨ කියන අර්ථය. එතකොට මේ ඒ අග්ගඤ්ඤයේ පහළවීම නැත්තම් මේ මානවයාගේ පහළවීම නැත්තම් මේ සකස් වීම කියන කාරණාව නැත්තම් මේ අපි අත්දකින මේ සම්පූර්ණ සතර මහා භූත ඇතුළු කරගත්ත පඨවි ආපෝ තේජෝ වායෝ ගති රටා මුල් කරගත්ත මේ සමස්ත වැඩපිළිවෙල සම්බන්ධව අපිට අර අපේ මනසේ සීමාවෙන් තේරුම් ගන්න පුළුවන් අර්ථ විවරණ රාශියක් මේ සූත්‍ර ධර්මය ඇතුලේ විග්‍රහ වෙලා තියෙනවා. මනස අතික්‍රමණය කරන ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක අපිට කියනවා අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියන එක. අසකනාසය දිව ශරීරයේ මන කියන ඉන්ද්‍රියන් අතික්‍රමණය කරන අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියන තැනට එනකොට ප්‍රඥාව කියන තැනට එනකොට මේ කතාව මීට වැඩිය ගැඹුරකට අපිට අවබෝධ කරගන්න. ඒ කියන්නේ පැවැත්මම අතික්‍රමණය වෙන නුවණකදී මේ කතාව මීට වැඩිය ගැඹුරු තැනකින් අපිට අවබෝධ කරගන්න හැකියාවක් ලැබෙනවා. දැන් ඒ අර්ථවලට එන්න අපිට මේ කතාව පොඩ්ඩක් හරි දැනෙන්න ඕනේ. ඒ කියන්නේ මේක අඩුම තරමේ පුංචි කාලේ ඉගෙන ගත්ත අපි අර පොඩි කාලේ දරුවන්ට කියලා දෙන පුංචි කතාවක් වගේ හරි මේ මානව පරිණාමය සම්බන්ධව බුදුරජාණන් වහන්සේ මේ කියලා දෙන කතාව අපේ දරු පරම්පරාවට අපි කියලා දෙන්න ඕනේ. එතකොට ප්‍රඥාව මෝදු වෙලා ඉන පින මෝදු වෙලා ඉන දරුවෝ මං විශ්වාස කරනවා මේක හොයාවි කියලා ගැඹුරට. ඒගොල්ලෝ මේක තුලින් තමන්ගේ සසර ජය ගන්නට ඒගොල්ලෝ මේ ධර්මයේ තුලින් මහන්සියක් වෙයි කියන අර්ථය මං නිරන්තරයෙන් විශ්වාස කරන කාරණාව. මොකද අපේ පුංචි කාලේ අපිට මේ විදිහට ස්වාමින් වහන්සේලා මේ කතාව අපිට කියලා දුන්නා. හැබැයි තේරුන්නේ නැහැ පුංචි කාලේ මේ කතාව අහනකොට. අද අපි මේ යම්කිසි උත්සාහයක් දරන්නේ අපේ දරුවෝ හදා හරි දක්ෂයි. ඒ දරුවෝ තරමුණු කරලා ඒගොල්ලන්ටත් මේක හොයන්න, ඒගොල්ලන්ටත් මේක බලන්න, මේක විමසන්න කියන අර්ථයෙන් තමයි මේ විවරණයන් මේ විදිහට කරන්නේ. එතකොට මේක අරගෙන තමන්ගේ මාන්නය වඩා ගන්නවත්, තමන්ගේ ලොක්කන් ටික පෙන්නන්නවත්, තමන් මෙහෙම එකක් හොයාගත්තා කියන්නවත් නෙමෙයි. මොකද කිව යුතු සහ සෙවිය යුතු සහ අවබෝධ කළ යුතු සියල්ලෙන් සියල්ල බුදුහාමුදුරුවෝ අවබෝධ කරලා ඉවරයි. උන්වහන්සේ අපි වෙනුවෙන් ඒ සියල්ල කියලා ඉවරයි. ආය අමුතුවෙන් විද්‍යාවෙන් තාක්ෂණයෙන් අපිට හොයලා මේව කරන්න දෙයක් නැහැ. උන්වහන්සේ කළ යුත්තේ මොකද්ද, නොකළ යුත්තේ මොකද්ද, අවබෝධ කළ යුත්තේ මොකද්ද, නොකළ යුත්තේ මොකද්ද, මේ සියල්ලෙන් සියල්ල අපි වෙනුවෙන් දේශනා කළා තියෙනවා. අඩුවක් නැතුව ඒ ලෝකවිදූ ගුණයෙන් සමන්නාගත විද්‍යාසරණ ගුණයෙන් සමන්නාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන්ම මේ ධහම විමර්ශනය කරන්න කියන බුදුනු ඒ ඉල්ලීමෙන් යුක්තවයි අපේ සියලුම මහල මහලු වැඩිහිටි සෑම සුළු දෙනා වෙනුවෙන් මේ විවරණයක් මේ විදිහට කරන්න මහන්සි වෙන්නේ. එතකොට ඒ කාරණාවත් එක්ක දැන් මම කියාගෙන ආපු කාරණාව ස්වයං ප්‍රභා ආලෝකයෙන් ප්‍රීති ආහාර කරගෙන ඒකචාරීව ජීවත් වෙච්ච සත්ත්ව ප්‍රජාව ඒ පොදුවේ සියලු දෙනාම හැඳින්වුවේ සත්වය කියලා. බ්‍රහ්මකායික සත්වයෝ මේ සත්වයෝ මහ පොළොව ඇසුරු කරගෙන ජීවත් වෙන්න පටන් ගන්නකොට රස පෘථිවිය ආහාරයට ගන්න පටන් ගන්නවා. රස පෘථිවියට බැඳෙනවා. රස පෘථිවියත් එක්ක ජීවත් වෙන්න ගන්නවා. ක්‍රමානුකූලව මොකද වෙන්නේ? මේගොල්ලන්ගේ ස්වයං ප්‍රභා ආලෝකය නැති වෙලා යනවා. සඳහිරු තාරකාවන් පහළ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේගොල්ලොන්ගේ ශරීර ගණීභවණය වෙනකොට වර්ණ භේදවාදය මුල් කරගෙන පැහැපත් නොපැහැපත් භේදය ඇති වෙන්න ගන්නවා. පැහැපත් කට්ටිය නොපැහැපත් කට්ටියව පහත් කරනවා. නොපැහැපත් කට්ටිය පැහැපත් අයට ඊර්ෂ්‍යා කරනවා. මේ ස්වභාව බලවත් වෙනකොට, මේ අසත්පුරුෂ ගති බලවත් වෙනකොට රස පෘථිවිය රස අතුරුදහන් වෙලා ගිහලා භූමි පප්පටකේ කියන හතු වර්ගය පහළ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක ආහාරයට ගන්න පටන් ගන්නකොට මේගොල්ලෝ කියනවා රස පෘථිවිය තරන්නම් මේක රහ නැහැ. නමුත් දැන් අපිට කරන්න දෙයක් නැහැ. අපි මේක ආහාරයට ගමු කියලා. මේක ආහාරයට අරගෙන ඔහොම කාලයක් යනකොට තව තවත් ශරීර ගණීභවණය වෙලා පැහැපත් නොපැහැපත් වර්ණ භේදවාදයේම තව තවත් බලවත් වෙලා ඇවිල්ලා මේගොල්ලෝ අතර මේ ભેදය තව වැඩි දියුණු වෙනවා. දැන් මොකද වෙන්නේ? උඹලා පැහැපත් අපි නොපැහැපත් කියන ભેදේම තව වැඩි වෙනකොට කාලයක් යනකොට අර භූමි පට්පටකයත් අතුරුදහන් වෙලා යනවා. ඒක අතුරුදහන් වෙලා ගියාට පස්සේ ආන් මේ මහ පොළොවේ පහළ වෙනවා කියනවා බදාලතා කියලා වැල් జాතියක්. අන්න හතු වර්ගයට පස්සේ ශාක වර්ගයක් පහළ වෙනවා. ආන් ඒ ශාක වර්ගයට බදාලතා කියන වැල් జాතිය ආහාරයට ගන්න පටන් ගන්නකොට අර සත්වෝ කියනවලු මේක භූමි පප්පටකය තරම් නම් රහ නැහැ. ඒ වුණාට දැන් අපිට ආහාරයට ගන්න වෙලා තියෙන්නේ මේක අත රසයි. හැබැයි අර තරම් රහ නැහැ. කමක් නැහැ අපි මේක ආහාරයට ගමු කියලා. දැන් අන්න බදාලතාවල් කියන ඒ ශාක වර්ගය ආහාරයට ගන්න පටන් ගන්නවා. දැන් මෙහෙම මේක ආහාරයට අරන් තව කාලයක් කොහොම යනකොට මේගොල්ලන්ගේ තව තවත් ශරීර ගණීභවණය වෙන්න ගන්නවා. පැහැපත් නොපැහැපත් ભેදේ වැඩි දියුණු වෙන්න ගන්නවා. ක්‍රමානුකූලව කාලානුරූපීව මොකද වෙන්නේ?
නැවතත් අර බදාලතා කියන වැල් જાතියත් අර වර්ණ ભેදවාදී ගතියත් එක්ක ඒගොල්ලෝ උස් පහත් කර ගැනීමේ මැනීමේ ભેදයත් එක්ක ක්‍රමානුකූලව අර රස පෘථුවිය මත පහළ වෙච්ච අර බදාලතාවත් අතුරුදහන් වෙලා යනවා. මේක අතුරුදහන් වෙලා ගියාට පස්සේ ඊළඟට පහළ වෙනවා කුඩු නැති දහයියා නැති හැල් වර්ගයක්. ඒකට කියනවා ස්වයංජාත හැල්. මෙන්න මේ ස්වයංජාත හැල් පහළ වුණාට පස්සේ මේ ස්වයංජාත හැල් පරිහරණය කරන්න පටන් ගන්නවා. එතකොට මේ සත්වයෝ කියනවලු මේක බදාලතා තරම්වත් රහ නැහැ. නමුත් මේක රහයි. දැන් අපි මේක ආහාරයට ගමු කියලා. ඔන්න ස්වයංජාත හැල් ආහාරයට ගන්න පටන් ගන්නකොට මේගොල්ලන්ගේ අර බ්‍රහ්ම කායික ස්වරූපයෙන් එකම පුරුෂ ස්වභාවයකින් වගේ බ්‍රහ්ම කායික ස්වරූපයෙන් හිටපු මේ පිරිසට ස්ත්‍රී ගති නිමිති සසරේ පුරුදු කරලා තියෙන ගති ස්වභාව අනුව ස්ත්‍රී ගති මතුවලා ආපු පිරිසට ස්ත්‍රී ලිංගත් පුරුෂ ගති ස්වභාව පුරුදු වෙලා තිබිච්ච කට්ටියට පුරුෂ ලිංගත් ඒ මට්ටම් අනුව ඒ ස්ත්‍රී සහ පුරුෂ කියන ගති ලක්ෂණ මුල් කරලා ස්ත්‍රී ලිංග සහ පුරුෂ ලිංග පහළ වෙනවා මේ මිනිස්යන්ට. මේ බ්‍රහ්ම කල්පික මිනිස්යන්ට දැන් ඔන්න අන්න බෙදුනා. මුලින්ම බෙදුනා වර්ණ ભેදවාදයෙන්, ඊට පස්සේ බෙදුනා ගෑනු පිරිමි ભેදයෙන්. ඔන්න බෙදුනා. මේකෙන් බෙදුනට පස්සේ දැන් මේ දෙගොල්ලෝ බෙදිලා ස්ත්‍රී පිරිස කියලා බෙදුනා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ස්ත්‍රී ලිංග පහළ වෙලා තියෙනවා, පුරුෂයන්ට පුරුෂ ලිංග පහළ වෙලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? මේගොල්ලන්ගේ ස්වරූපය දැන් වෙනස්. එක කට්ටියක් ඉන්නවා ලාලිත්‍යයේ ස්වභාවයකින් පිරිසක් ඉන්නවා, තව කට්ටියක් ඉන්නවා නිකන් පිරිච්ච ස්වභාවයෙන් පුරුෂ ස්වභාවයෙන්. දැන් මේ දෙගොල්ලෝ මේගොල්ලෝ දිහා බලාගෙන ඉන්නකොට මේගොල්ලන්ට ඇතුලෙන් එන්න ගන්නවා කාම සම්භෝගී අදහස්. සසර පුරුද්දම මුල් කරගෙනයි එන්නේ. මේක එනකොට මේ කාමාවචර ගතිය මුල් කරගෙන මේ ගතිය එනකොට අර ස්ත්‍රී පුරුෂයෝ කාම සම්භෝගයේ මෛතුන ධර්මයේ දෙන්න පටන් ගන්නවා. මෛතුන ධර්මයේ දෙන්න ගන්නකොට මේක දිහා බලාගෙන ඉන්න අනෙක් පිරිස මොකද කරන්නේ? ඒත් ස්ත්‍රී පිරිස සහ පුරුෂම තමයි. ඒ පිරිස මේ වැඩේ කරන පිරිසට තෙල වසලිය නැසව උඹලා මොනවද මේ කරන්නේ කියලා අර මහ පොළවෙන් පස් ගුලි කරලා ඉවරලා මේ මිනිසුන්ට ගහන්න පටන් ගන්නවා. මේක කරන්න එපා. මොකද්ද ඔය කරන අධර්මය? මොකද්ද ඔය කරන වැඩපිළිවෙල? ඕක ගැලපෙන්නේ නැහැ කියලා පස් ගුලි කර අරගෙන ගහන්න පටන් ගන්නවා. උදාහරණයක් මේ කතාව කියන අදටත් බුදුරජාණන් වහන්සේගේ කාලේදී උන්වහන්සේ කියන අදටත් ස්ත්‍රියක් පුරුෂයෙක් විවාහ බන්ධනයටපත් වෙලා ඒ ප්‍රදේශයෙන් යනකොට මිනිස්සු ගොම වලින් ගහනවා. ඒ වගේම තමයි පස් වලින් ගහනවා. අදටත් ඒ චාරිත්‍රය වෙනවා. ඒ අර බ්‍රහ්ම කල්පික මිනිසයන්ගේ ඉඳලා ආපු චාරිත්‍රය කියලා. දැන් මේ වැඩේ මේ වෙන අර කාම සම්භෝගී කටයුතු දැන් මේ විදිහට මිනිසුන්ගෙන් පස් පාරවල් කනකොට, මිනිසුන්ගෙන් බැනුම් අහනකොට, මිනිසුන්ගෙන් චෝදනාවට ගැරහුමට ලක් වෙනකොට ඒක කරගන්න අවශ්‍ය පිරිස මොකද කළේ? ඒ වැඩේ කරගන්නට ස්ථානයක් හදාගත්තා. ඒකට වට කරලා ඉවර වෙලා කොලාතු වලින් ආදී වලින් වට කරලා ඉවර වෙලා වහලයට සෙවිලි කරගෙන ඉවරලා ගෙයක් කියලා එකක් හදනවා. ඔය ගේ කියන එක මුලින්ම හැදෙන්නේ උතන අර කියන වැඩේ කරන්න. අදටත් ඔය නිවසක් කියන එක, කුටුම්බයක් කියන එක, ගෙයක් කියන එක හදන්නේ ඔය කියන වැඩපිළිවෙල කරගෙන යන්න. එතකොට අර තැන් වල පාරවල් වල අධර්මචාරීව කරපු වැඩේ දැන් ඒ සමාජයේම කියනවා ඒ විදිහට හැංගිලා කරගත්තට කමක් නැහැ, ඒක ධර්මචාරී එකක් කියලා. ඒකයි දැන් ඒ චාරිත්‍රයම තමයි අද වෙනකොට ඇවිල්ලා තියෙන ස්ත්‍රියෙක් පුරුෂයෙක්ට ඒ කාම සම්භෝගයේ දීම පිණිස ඒ ස්ත්‍රී පාර්ශවය සහ පුරුෂ පාර්ශවයේ ඥාති හිත මිත්‍ර ආදීන් මෙඩිසින් එකතු කරලා සරණ බන්ධනය කරලා දෙන වැඩපිළිවෙල. ඒ දෙගොල්ලන්ට අර ප්‍රජාව බිහි කරලා ඉවරලා අනාගත પરම්පරාව බිහි කරගෙන ඒ ගමන කරගෙන යන්න අර සමාජය විසින්ම ඒක ධර්මචාරී ක්‍රියාවක් විදිහට සම්මත කරලා ඒ වැඩේ කරගන්න දුන්නා. හැබැයි මුලින්ම ඒගොල්ලෝ එකට පස් ගැහුවා. ඒගොල්ලෝ එකට චෝදනා කළා, බැන්නා. පස්සේ මොකද වෙන්නේ? ඒ වැඩේ කරගන්න ඒගොල්ලන්ට අවස්ථාව දුන්නා. ඔය විදිහට අන්න පවුල කියන කුටුම්බේ කියන සංකල්පය බලවත් වෙලා එන්න ගන්නවා. ඊට පස්සේ දැන් මේ විදිහට මේගොල්ලෝ අර දැන් ස්වයංජාත හැල් කුඩු නැති දහයියා නැති මේ රස සුවඳවත් ස්වයංජාත හැල් ආහාරයට අරන් ඔහොම ඉන්නකොට කාලයක් ඔහොම යනකොට අර එක මිනිස්සෙක් කල්පනා කරනවා දැන් අපි හැමදාම උදේට යනවා ස්වයංජාත හැල් ගේන්න. අරගෙන ආපුවාම කපාගෙන ආපුවාම හවසට එතන වැවෙනවා. ආයි පහෝදාට ගියාම ආයි එතන වැහිලා තියෙනවා. එතනින් කපාගෙන එනවා. මේක හැමදාම කරන්න බෑ. මම දවස් කිහිපයකට ගැප් කරගන්නවා කියන අදහස ඇවිල්ලා මොකද කරන්නේ? ඒ මිනිස්සයා ගිහිල්ලා එක දවසකට කියන්නේ එදා දවස් උදේටත් හවසටත් පහෝදාටත් ඇති වෙන්න අරන් එනවා. එක තැනකින් කපාගෙන එනවා. ඊට පස්සේ වෙන සත්‍යයක් ඇවිල්ලා කියනවා අපි යමුද පහෝදා ඇවිල්ලා කියනවා අපි යමුද මේ ස්වයංජාත හැල් අරන් එන්න කියලා. එතකොට කියනවා මට යන්න ඕනේ නැහැ, මම ඊයේ අදටත් එක අරන් ආවා කියලා. දැන් මේක ගිහිල්ලා ඉවර වෙලා ඒ සමාජයේ ඒ සත්ත්ව ප්‍රජාව මොකද කරන්නේ? දැන් හැමෝම මේ කතාව ව්‍යාප්ත වෙලා ගිහිල්ලා අර ඉබේ වැවෙන ස්වයංජාත හැල්
දවස් කිහිපයකට ගැප් කරගන්න පටන් ගත්තා. අන්න ගැප් කරගන්න වැඩපිළිවෙල, ගැප්බර මානසිකත්වයේ ගැප් කරගන්න වැඩපිළිවෙලට බැස ඉතුරු කරන මානසිකත්වය. දැන් අදටත් ඔය බැංකු පොත්වල හරි වේවා තැන් තැන්වල ඉතුරු කරන්න තැනට අපි අදපත් වෙලා තියෙන්නේ අර සංසාරේ පුරුද්ද මේ. දැන් මේ පුරුද්ද නිසා තමයි අපි රැස් කරගන්නේ. කියන්නේ සම්නිධිකාරක පරිභෝගේ නෙමෙයි. අද හම්බ වෙන ටික අද කාලෙබිල ඒක ඉවරයි. හෙට හම්බ වෙන ටික හෙට. ඒ විදිහට නෙමෙයි. අනාගතයට ගැප් කරගන්න ස්වභාවය බලවත් වීම. දැන් මේ වැඩේ ආරම්භ වෙච්ච තැන මේ මහා භද්‍රකල්පයේ ආරම්භ වෙච්ච තැන තමයි මේ විග්‍රහ කරන්නේ. දැන් මොකද වෙන්නේ? ආන් අර ගැප් කරගන්න ගතියෙන් දැන් මේක අනාගතයට ගැප් කරන්න රැස් කරන්න ඉතුරු කරන්න පටන් ගත්තා. කාලයක් යනකොට මොකද වුනේ? දැන් මේගොල්ලන්ට අර ඉබේ පහළ වෙන සොයාජාත හැල් ප්‍රමාණය මදි වෙන්න ගත්තා. මොකද දැන් හැමෝම ගිහිල්ලා හැමෝම එක දවසකට හරියන්න අරන් ආපුවාම පහුවදා ඒ ඔක්කොටම ඇති වෙනවා. හැබැයි දැන් අර අනිත් අයටත් පහළ වෙනවා මේ විදිහට ගැප් කරගෙන එන්න ගත්තාම පිරිසකට මේක මදි වුණා. පොදු භුක්තිය නැති වෙලා ගියා. දැන් මොකද වුනේ? ඔන්න එතන ඉඳලා වෙච්ච කතාව අපි දැන් මෙන්න මෙතනින් එහාට කතා කරමු. මේ කතාව මම බොහොම අර කලිමුත් දේශනාවක මම මේ දේශනාව කරලා තියෙන නිසා මම මේ පොත කියවමින්ම මේ කතාව විග්‍රහ කරපු නිසා ඒක සාරාංශගත කරලා තමයි මම මේ දේශනාව කළේ. මම දැන් මෙතනින් එහාට මේ දේශනාව කරනවා මේ පොතේ තියෙන අපේ පෙළදහමේ තියෙන කාරණාවත් එක්ක. වාශිෂ්ඨිනි එකල්හි ඒ සත්වයෝ එක් තැනකට රැස්ව උනුන්හා මෙසේ කතා කරගත්හ. බවත්නි කේදේක ලාමක ස්වභාවයෝ සත්වයන් කෙරෙහි පහළ වූහ. අපි පෙර මනෝමය වූ ප්‍රීතිය භෝජනය කොට ඇතිව ස්වයං ප්‍රභාව ශෝභන වස්ත්‍රාභරණ ඇතිව සිටින්නමෝ ඊතා බොහෝ කල් සිටුම්හ. ඒ අපට කිසි කලකත් ඊතා බොහෝ කලක් අවයමෙන් රස පොළවේ දීෙහි පැතිරගෙන සිටියේය. එය පැහැවත්ද සුවඳවත්ද රසවත්ද විය. ඒ අපි රස පොළව අත්වලින් පිඬු කොටගෙන වළඳන්නට පටන් ගත්තම රස පොළවේ අත්වලින් පිඬු කොටගෙන වළඳන්නට පටන්ගත් අපේ ස්වයං ප්‍රභාව අතුරුදහන් විය. ඒ අතුරුදහන් වූ කල්හි සඳහිරු ප්‍රකට වූහ. සඳහිරු ප්‍රකට වූ කල්හි නක්ෂත්‍රයෝ තාරකාරූපයෝද ප්‍රකට වූහ. නක්ෂත්‍ර තාරකාරූප ප්‍රකට වූ පසු රෑදහවල් පැනුණහ. රෑදහවල් පැනුණහ. රෑදහවල් පැනෙන කල්හි මාසපක්ෂයෝ පැනනුහ. මාසපක්ෂයන් පැනෙන කල්හි ඍතු සංවර්ධරයෝ පැනනුහ. ඒ අපි රස පොළොව පරිභෝග කරන්නමෝ එය වළඳන්නමෝ එය ආහාර කොට ගත්තමෝ ඊතා බොහෝ කලක් සිටියම්හ. ඒ අපට ලාමක අකුසල් දහම් පහළ වීමෙන්ම රස පොළොව අතුරුදහන් විය. රස පොළොව අතුරුදහන් වූ කල්හි භූමි පප්පටකය පහළ විය. ඒ අපි භූමි පප්පටකය පරිභෝග කරන්නට පටන් ගත්තුම්හ. ඒ අපි එය පරිභෝග කරන්නමෝ එය වළඳන්නමෝ එයම ආහාර කොට ඇත්තමෝ ඊතා බොහෝ කලක් සිටියම්ම. ඒ අපට ලාමක අකුසල් දහමුන් පහළ වීමෙන් භූමි පප්පටකයේද අතුරුදහන් විය. භූමි පප්පටකේ අතුරුදහන් වූ කල්හි බදාලතාව පහළ විය. එය පැහැවත් සුවඳවත් රසවත් විය. ඒ අපි බදාලතාව පරිභෝග කරන්නට පටන් ගතුමු. එය පරිභෝග කරන්නමෝ ඒ අපි බදාලතා පරිභෝග කරන්නන්ට පටන් ගතුමු. එය පරිභෝග කරන්නමෝ එය වළඳන්නමෝ එයම ආහාර කොට ඇත්තමෝ ඊතා බොහෝ කලක් සිටියම්ම. ඒ අපට ලාමක අකුසල ධර්මයන්ගේ පහළවීමෙන් බදාලතාව අතුරුදහන් විය. බදාලතා අතුරුදහන් වූ කල්හි කුඩු නැති දහයියා නැති පිරිසිදු සුවඳති සහලම පලකොට ඇති නොසානාලද බිම, ඒ කියන්නේ හාපු නැති හාන්නේ නැති බිමෙහි පැසෙන හැල් වෙසසක් පහළ විය. ඉබේ හටගන්නේ මේ හාල්ල. ඒක අර මහ පොළව අස්වද්දල ගන්න එකක් නෙමෙයි. පහළ විය. ඉබේ සවස් කල සවස් බොජුනට යම් සහලක් ගෙනෙද්ද පසුදින උදෑසනයේ පැසුනේ යලිදු වැඩුණේය. සවස් කාලයේදී ඇතිවෙන්න අරන් එනවා. එතකොට පහුවදාට නැවත ඒක හැදෙනවා. කපා නොගන්නා ලද තැනෙක්ම නොඅඩුව පැහුණේය. ඒ අපි නොසානා ලද බිම හටගෙන පැසුණේ සල් සහල් පරිභෝග කරන්නෙමු. එය වළඳන්නෙමු. එයම ආහාර කොට ඇත්තමු. ඊතා බොහෝ කලක් සිටියම්ම. ඒ අපට ලාමක අකුසල් දහම් පහළ වීමෙන් කුඩුද සහල වසාගෙන බැඳී සිටියේය. දහයියාද සහල වසා බැඳී සිටියේය. කපා ගන්නා ලද තන යලි නැගුණේය. ඌනතාවය පැනුණේය. පඳුරු හැල්ල සිටියහය. අපි හැල් අප අතර වෙන වෙනම බෙදාගන්නමෝ නම් ඉම් තබන්නමෝ නම් මැනවයි මෙසේ කරගත්හ. වාශිෂ්ඨයෙන් ඉක්බිති සත්වයෝ හැල් බෙදූහ ඉම් තැබූහ. දැන් මොකද වෙන්නේ? අර එක්කෙනෙක් පටන් ගත්තාම ගැප් කරගන්න අනිත් අයත් ඒ විදිහට ගැප් කරන්න පටන් ගත්තට පස්සේ අර ඉබේ වැවෙන හැල් වැවෙන තැන්වල ඒ වැවෙන එක නතර වෙලා ඒවා පඳුරු බවට පත් වෙන්න ගත්තා. ඒ ස්ථාන පඳුරු පහළ වෙන්න ගත්තා. දැන් මොකද උනේ? මේගොල්ලෝ තීරණය කරනවා දැන් මේ වැවෙන වැල් ටික අපි මේ හැල් ටික අපි සමව බෙදා ගන්න ඕනේ.
එහෙනම් සමව බෙදා ගන්න නම් මේ කොටස මගේ කියලා මේක වෙන් කර ගන්න ඕනේ. අන්න ඉම් බෙදලා අර කියන්නේ ඉනි වැට ගහනවා කියලා. අන්න ඒ වගේ බෙදලා ඒගොල්ලෝ භූමිය කොටු කරගත්තා. ඔන්න පින්වතුනි අද අපි ගෙවල් වල ගහලා තියෙන කම්බි වැටේ ආරම්භය. අද වෙනකොට ඒක යකඩ කම්බිය දැක්කම වෙilla තියෙනවා. අන්න ඉනි වැට ගහපු පටන් ගත්ත තැන. මේ මහ පොළොව වෙන් කරන්න පටන් ගත්ත තැන. කොටු කරගත්ත පටන් ගත්ත තැන. මේක මගේ කොටස මේක ඔබේ කොටස කියලා වෙන් කරගන්න පටන් ගත්තා. වාශිෂ්ඨේන එකල්හි ලෝල පියවේති එක්තරා සතෙක් කොටස රැක ගන්නාහු. තමන්ගේ කොටස රැකගෙන තමාට නොදෙන ලද එක්තරා කොටසක් ගැන පරිභෝග කළේය. ඒ කියන්නේ තමන්ගේ කොටස වෙන් කරගත්ත කොටුවේ තමන්ගේ කොටසේ වැවෙන ටික තියාගෙන අනුන්ගේ හේකට පැනලා අයිති නැති හේකට පැනලා ඒක ගන්න පටන් ගත්තා. අන්න හොරකම් කරන්න පටන් ගත්තා. වාශිෂ්ඨිනී ලෝල පියවේති එක්තරා සතෙක් සිය කොටස රැකගනුයේ තමාට නොදෙන ලද එක්තරා කොටසක් ගැන පරිභෝග කළේය. ඔහු අල්ලාගත් අල්ලාගෙන බවත් සත්වය යම්බඳු තෝ සිය කොටස රකිනුෙහි තමහට නොදුන් එක්තරා කොටසක් ගැන පරිභෝග කළෙහිද ඒ තෝ ඒකාන්තේ ලාමක දෑක් කළෙහිය. බවත් සත්වය යලිත් මෙබන්දක් නහමක් කරව. අර හැම සත්වයාම එකතු වෙලා කියනවා බවත් සත්වය තෙල සත්වය සතෝ මේ සත්වයා මිනිස්සයෝ මේක කරන්න එපායි. මේ අනුන්ගේකින් හොරකම් කරන්න එපා. ඕක වැරදි. ඕක ලාමකයි. ඕක ගැලපෙන්නේ නැහැ. ඒක කරන්න එපා කියලා පළවෙනි පාර අවවාද කරනවා. ඊට පස්සේ වාශිෂ්ඨනේ සත්ව තෙමේ එසේ බවත්නි කියාම ඒ සත්වනට පිළිවදන් දුන්හ. ඒගොල්ලෝ අනිත් පැත්තට කියනවා එහෙමයි මං ආයි මේක කරන්නේ නැහැ. මං අනිත් අයගෙන් හොරකම් කරන්නේ නැහැ කියලා. වාශිෂ්ඨනේ දෙවනි වරද ඒ සත්වෙමේ සිය කොටස රකින්නුවේ තමාට නොදුන් එක්තරා කොටසක් ගැන පරිභෝග කළේය. දැන් මොකද උනේ? අනිත් අයට බසක් දුන්නා මං ඒක කරන්නේ නැහැ කියලා. ඒ බස අලු කළා දාලා නැත්තම් ඒ බහ දුරු කරලා ඉවර වෙලා බොරු කියන්න කරගෙන ඒකම බොරුවක් කරලා ඉවර වෙලා අනිත් කෙනාගේ පැත්තෙන් ආයි හොරකම් කළා. දැන් බහක් දුන්නා මං ඒක කරන්නේ නැහැ කියලා. හැබැයි බහ දීලා ඉවර වෙලා නැවත ඒ වැරද්දම කළා. දැන් මොකද උනේ? අන්න බොරුත් කියන්න පටන් ගත්තා. බොරුව කරන්න හොරකම කරන්න බොරුව කියන්න ඒ ගති ස්වභාව මතු වෙනවා දැන්. ඔන්න බලන්න මම කියන කතාව. දෙවනි වරදේ සත්වත මේ සිය කොටස රකින්නුවේ තමාට නොදුන් එක්තරා කොටසක් ගැන පරිභෝග කළේය. සෙස්සෝ ඔහු අල්ලාගෙන බවත් සත්වය යම්බදු සිය කොටස රකින්නුවේ තමාට නොදුන් එක්තරා කොටසක් ගැන පරිභෝග කෙරෙහිද ඒ තෝ ලාමක දෑක් කරෙහිය. බවත් සත්වය යලි බෙබන්දක් නොකරවයි කීහ. වාශිෂ්ඨනේ තෙවනි වරද ඒ සත්වත මේ සිය කොටස රකින්නුවේ තමාට නොදුන් කොටසක් ගැන පරිභෝග කළේය. සෙස්සෝ ඔහු අල්ලාගෙන බවත් සත්වය යම්බඳු තෝ සිය කොටස රකින්නුවේ තමහට නොදුන් එක්තරා කොටසක් ගැන පරිභෝග කෙරෙහිද ඒ තෝ ලාමක දෑක්ම කෙරෙහිය. බවත් සත්වය යලිත් මෙබන්දක් නහමක් කරවයි කීහ. කෙනෙක් අතින් පහළ කෙනෙක් කැටින් පහළ කෙනෙක් දණ්ඩෙන් පහළ වාශිෂ්ඨනේ එතන් පටන් කොට අයනාදේ පැනේ ගැරහුම පැනේ මුසාබිනීම පැනේ දඬු ගැනුම් පැනේ. අන්න පින්වතුනි දැන් අර මුලින්ම හොරකම පැනුණා අයනාදේ පැනුණා ඊට පස්සේ බොරු කියන්න ගත්තා. ඒකම දැන් මේ හොරකම් කරපු කෙනාට අනිත් කට්ටිය දැන් තුන් වතාවක්ම අවවාද කළානේ. කියන දෙහපු නැති මේ සත්‍යයන්ට දඬුවම් කළා. කෙනෙක් අතින් ගැහුවා කෙනෙක් දඬු මුගුරු අරගෙන ඒ අතට අහුවෙන කොටු වල ස්වභාවයෙන් වගේ එවෙන් අරගෙන ගහන්න ගත්තා. අනික් කෙනාට පහර දෙන්න ගත්තා. හිංසා කරන්න ගත්තා. ඔන්න කියනවා බුදු මේ දේශනාවේ කියනවා ඔන්න අයනාදේ පැනුණා හොරකම පැනුණා ඊට පස්සේ ගැරහුම ප්‍රාණඝාත කරන්න මට්ටමටම අනිත් කෙනාට හිංසා කරන ස්වභාවය පැනවිලා එන්න ගත්තා. බොරු කීම පැනෙන්න ගත්තා. වාශිෂ්ඨේනි ඉක්බිති ඒ සත්වයෝ එක්රැස් වූහ. එක්රැස්ව බවත්නි කේදේක යම් කෙනෙක් කෙරෙහි අයිනාදේ පැනෙද්ද ගැරහුම පැනෙද්ද මුසාබිනීම පැනෙද්ද දඬු ගැන්ම පැනෙන්නේද ඒ සතුන් කෙරෙහි එසේ වූ ලාමක අකුසල ධර්ම කෙනෙක් පහළ වූහ. යමෙක් අපගෙන් දොස් නැගිය යුත්තහට මොනවට දොස් නගන්නේද ගැරෙහි යුත්තහට මොනවට ගරහන්නේද නෙරපිය යුත්තහට මොනවට නෙරපන්නේද අපි එසේ වූ එක් සත්වයෙකු සම්මත කරගන්නමෝ නම් ඊතායෙක. දැන් මොකද උනේ? දැන් මේක අපිට හැමදාම කරන්න බෑ. හොරකම් කරන කට්ටියට බොරු කියන කට්ටියට මේ වැරදි කරන කට්ටියට අපිට දඬුවම් කරන්න බෑ. මේකට අපි කෙනෙක් අපි අතරින් පත් කරගමු. එයාට අපි අවස්ථාව දෙමු. එයාට අපි බලය දෙමු. එයාට අපි අවස්ථාව දෙමු. අපි වෙනුවෙන් එයාට දඬුවම් දෙන්න. අපි වෙනුවෙන් එයාව නෙරපන්න. අපිව ආරක්ෂා කරගන්න අපි එයාට බාර දෙමු කියලා. ආන් කියනවා අපි එසේ වූ එක් සත්වයෙකු සම්මත කරගනුමෝ නම් ඊතායෙක. එහෙනම් එක සත්වයක අපි හැමෝගෙම සම්මතයෙන් සම්මත කරගමු කියනවා.
අපි වූ කලි ඔහුට හැල් කොටසක් දෙන්නෙමු. අපේ සීමාවේ හැදෙන හැල් වලින් කොටසක් එයාට දෙමු. අන්න පින්වතුනි බදු දෙන්න පටන් ගත්ත වෙලාව. දැන් අදත් අපේ රජයට අපි බදු ගෙවනවනේ අපිව බලා ගන්න කියලා. අන්න ඒ වැඩේ පටන් ගත්ත තැන. රජ්ජුරුවෝ කෙනෙක් පහල කරගෙන එයාට බදු දෙනවා. බදුව දෙනවා කියන්නේ අර අපේ Tamanට හම්බෙන හැල් කොටසෙන් කොටසක් දෙනවා එයාට අපිව බලා ගන්න කියලා. අපි වෙනුවෙන් අපේ ඉඩම් ටික ආරක්ෂා කරලා දෙන්න. මේ හොරකම් කරන පිරිසට වැරදි වැඩ කරන පිරිසට දඬුවම් දීලා ඒගොල්ලන්ව නිරපන්න. අපිව බලා ගන්නවට ඔයාට අපි ගෙවීමක් කරනවා. නැත්නම් අපි ඔයාට අපෙන් කොටසක් දෙනවා. ඒක තමයි අපිට හම්බෙන හැල් වලින් කොටසක් ඔයාට දෙනවා කියන එක. ඔන්න කියනවා එසේ වූ කල එක් සත්වයෙකු සම්මත කරගෙන ඉතා එහෙකයි අපි වූ කල ඔහුට හැල් කොටසක් දෙන්න මේ කතා කරගත්තහ. වාශිෂ්ඨනේ එකල්හි සත්වයෝ යම් සත්වයෙක් ඔවුන් අතරෙහි වඩා රූප සම්පන්නද වඩා දැකුම් කළුද වඩා සිත පහදවන සුළුද වඩා මහා තෙදැත්තේද ඒ සත්වයා කරා එළඹ. ඒ කියන්නේ ඒ පිරිස අතර හිටපු රූප සම්පන්න බල සම්පන්න ජව සම්පන්න තෙදැති ස්වභාවයෙන් යුක්ත කෙනා ගාවට ගිහිල්ලා කියනවා එළඹ බවත් සත්වය මෙහි එන්න දොස් නැගිය යුත්තහට නිසි පරිදි දොස් නගන්න ගැරහිය යුත්තාට මොනවට ගරහන්න නෙරපිය යුත්තහුට මොනවට නෙරපන්න අපි වනාහි ඔබට හැල් කොටසක් දෙන්නෙමුයි මෙබස් කීහ. බවත්නි එසේ යැයි කියාම ඒ සත්වතෙ මේ ඔවුනට පිළිවදන් දී දොස් නැගිය යුත්තහුට මොනවට දොස් නැගිය ගැරහිය යුත්තාට මොනවට ගැරහිය නෙරපිය යුත්තාට මොනවට නෙරපිය ඔවුහුට හැල් කොටසක් දුන්න. දැන් අර ඩියුටිය බාරගත්තා. මං ඕගොල්ලන්ව බලා ගන්නම් කියලා. බාලා ගන්නම් කියලා බාරගත්තට පස්සේ දොස් නගන්න ඕන කෙනාට දොස් නැගුවා, නිරපන්න ඕන කෙනාව නිරපුවා, ගරහන්න ඕන කෙනාට ගැරහුවා, වැරදි කරන කෙනාව ඒකෙන් අයින් කළා. එයාව ඉවත් කළා එතනින්. ඊට මොකද අනිත් කට්ටිය මොකද කරන්නේ? ඒගොල්ලෝ Tamanට ලැබෙන හැල් වලින් ඒගොල්ලන්ට හම්බෙන ඒගොල්ලන්ගේ සීමාවේ ලැබෙන හැල් වලින් කොටසක් එයාට දෙන්න ගත්තා. දැන් මොකද වෙන්නේ? බවත්නි එසේ කියා ඒ සත්වතෙ මෙවුන් පිළිවෙල දොස් නැගී මොනවට කියා මේ විදිහට අර රජ්ජුරුවන් හදාගත්තා. ඒ කියන්නේ තමන්ව බලා කියා ගන්න කෙනාව පාලනය කරන කෙනාව පහල කරගත්තා. වාශිෂ්ඨේනි මහා ජනයා විසින් සම්මත හේයින් ඔහුට මහා සම්මතයිම පළමු නම් විවාහාර විය. අන්න මහා සම්මත කියන නමින්ම එයාව විවාහාර වෙන්න පටන් ගත්තා. ඔන්න කියනවා දැන් බලන්න ඔන්න පළවෙනි රජ්ජුරුව මහා සම්මත මනු රජ්ජුරුව ඊළඟට කියනවා වාශිෂ්ඨේනි කෙත්නට අධිපති වීනුයි ශාස්ත්‍රීය කෙත්නට කියන්නේ කෙත මේ මහ පොළව මේ මහ පොළව නැත්තම් මේ කෙත වපුරා ගන්න මේ හැල්වැවෙන කෙත කෙත්නට අධිපති වීනුයි ශාස්ත්‍රීයයිම දෙවනි වර වහර නම් වේ ඇතිවිය. දැන් අර මේ සම්පූර්ණ භූමිය බලාගන්න මේ හැමෝම බලාගන්න මහා රජ්ජුරුව විදිහට මහා සම්මත මනු රජ්ජුරුව පහළ වුණාට පස්සේ මේ භූමියේ වපුරන ඒ කටයුතු කරන ඒ කාරණාවන්ට අධිපතිව කටයුතු කරන පිරිසව හඳුන්වන්න ගත්තා ශාස්ත්‍රීයෝ කත්තියෝ කියලා තමයි පාලියේ තියෙන්නේ. මේ මාගධි භාෂාවෙන් එන අර්ථයේ තියෙන පාලි භාෂාවෙන් එන හැඟීමේ තියෙන කත්තිය කියන අර්ථය. ඒක අපි සිංහලට එනකොට අපි කතා කරන ශාස්ත්‍රීය කියන අර්ථය. කෙතට අධිපතිව කටයුතු කරන පිරිස කියලා. ඒ පිරිස ඒ කියන්නේ ගොවිතැන් කරන පිරිසව හඳුන්වන්න ගත්තා. කෙත්නට අධිපති ශාස්ත්‍රීය පිරිස විදිහට ඒගොල්ලන් හඳුන්වන්න ගත්තා. දැහැමින් මෙරවා රඳවානුයි රජයයි. මට සමා වෙන්න පිංගුතුනි ශාස්ත්‍රීය කියලා කියන්නේ ගොවිතැන් කරන පිරිස නෙමෙයි භූමිය බලා ගන්න පිරිස. අන්නේ භූමිය බලා ගන්න පිරිස ශාස්ත්‍රීය කියන පිරිසෙන් රජ කියන විවාහාරයෙන් හඳුන්වන්න පටන් ගත්තා. එතකොට දැන් මේ භූමිය බලා ගන්න පිරිස මිනිසුන්ව බලා ගන්න පිරිස තමයි ශාස්ත්‍රීය පිරිස. අන්න ඒගොල්ලෝ පහළ වෙන්න ගත්තා. ඒ කියන්නේ මහා සම්මත මනු රජුරුවන්ගෙන් පස්සේ මනු රජුරුව ආරම්භ වෙනවත් එක්කම ශාස්ත්‍රීය වංශය කියන එක ආරම්භ වෙනවා. ඒ කියන්නේ රටවල් මේ භූමි පාලනය කරන පිරිස, මිනිසුන්ව පාලනය කරන පිරිස, වැරදි කරන අයට දඬුවම් දෙන පිරිස, නීතිය සහ සාමය ආරක්ෂා කරන පිරිස. අන්න ඒගොල්ලන්ට කිව්වා රජ නැත්නම් ශාස්ත්‍රීය පිරිස කියලා. රජයයි කියාම තෙවැනි නම් විවාහරද ඇතිවිය. මහා සම්මත මනු කියලා නම මුලින්ම ආවා. ඊට පස්සේ ආවා ඒකත් එක්ක දෙවනි වර ආවා ශාස්ත්‍රීය කියන නම. ඊට පස්සේ රජ කියන නම ආවා. ඔන්න රජ කියන නම ආපු විදිය. රජ කියන්නේ ජනතාව රංජනය කරන අර්ථයෙන් ජනතාවව සතුටටපත් කරන සුවපත් කරන ජනතාව වෙනුවෙන් කැප වෙනවා කියන අර්ථය තමයි රජ කියලා කියන්නේ. අන්න රජයයි කියා තෙවැනි වර නම් විවාහර ඇතිවේ වාශිෂ්ඨ මෙසේ පැරණි වූ අග්‍රයයි දන්නාලද නම් විවාහරින් ශාස්ත්‍රීය මණ්ඩලයාගේ ආරම්භ විය. ඔන්න රටවල් පාලනය කරන භූමි පාලනය කරන ශාස්ත්‍රීය මණ්ඩලය ආරම්භ වෙනවා. ඒද ඒ සත්වයනටමය
අන් සත්වයෙකු නොවේය. ඒ නම වලින් හඳුන්වන්නේ මේ සත්වයන්වමයි. වෙන කෙනෙක් නෙවෙයි. මේ සත්වයන්වමයි හඳුන්වන්නේ. සමාන සත්වයනට අන් සත්වයෙකු නොවේ. සමාන සත්වයනටම අසමාන සත්ව කෙනෙකුට නොවේ. ධර්මයෙන්මය අධර්මයෙන් නොවේ. වාශිෂ්ඨන එයින් මේ ජනයා කෙරෙහි මෙලොවෙහිද පරලොවෙහිද ධර්මයේ ශ්‍රේෂ්ඨය. මේක සත්වයෝ ඉන්නවා. මේ සත්වයා අතර මේගොල්ලොන් ධර්මචාරීවම මේ නම් හඳුන්වා ගැනීම සහ මේගොල්ලෝ ධර්මයෙන්ම කටයුතු කරන පිරිසක් බවට පත් වෙනවා. ඒ කියන්නේ යහපත්ව කටයුතු කරනවා කියන අර්ථයෙන්. හැබැයි මේ සත්වයන් අතරින් මේ ලෝව අතරින් ලොවෙන්ද පරලොවෙන්ද මේ ධර්මතාවය මේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල මේක තේරුම් ගැනීමම ශ්‍රේෂ්ඨයි කියන එක. ඒකයි මේ මෙතන පෙන්වන්නේ එහෙයින් මේ ජනයා කෙරෙහිද ලෝහිද පරලොවෙහිද ධර්මයේම ශ්‍රේෂ්ඨය. එතකොට මේ ලෝකය පරලෝකය ඉහලෝක පරලෝක මේ සමස්ත ලෝක ක්‍රියාකාරීත්වය සම්බන්ධව විවරණය වෙන ඒ සත්පුරුෂ ධර්මයේ ආර්ය ධර්මයේම ශ්‍රේෂ්ඨයි කියන එක. ඒ දහමම ශ්‍රේෂ්ඨ වෙනවා. ඒක බලන්න ඒකමයි ශ්‍රේෂ්ඨ කියන එක. වාශිෂ්ඨේනි ඉක්බිති ඒ ඇතම් සත්ව කෙනෙකු බවත්නි කේදේක යම් කෙනෙකු කෙරෙහි අයිනාදය පැනෙන්නේද ගැරහුම් පැනෙන්නේද මුසවා පැනෙන්නේද දඬු ගැන්ම පැනෙන්නේද රටින් නෙරපීම පැනෙන්නේද එසේ වූ සතුන් කෙරෙහි ලාමක ධර්මය පහළ වූහා වෙති. අපි ලාමක වූ අකුසල ධර්මයන් බහාණය කරන්නමෝ නම් යෙහෙකයි මෙසේ සිත විය. දැන් මේ අතර කට්ටියකට සිත් පහළ වෙන්න ගන්නවා. අපි දැන් අනිත් අයට ගරහනවා, රටින් නෙරපනවා, පන්නනවා, අයිනාදය කරනවා, හොරකම් කරනවා, මේ දේවල් මුසා කියනවා, මේ දේවල් වෙනවා. මේ ලාමක අකුසල ධර්මයන් අපි ගාව බලවත් වෙලා මේ ලාමක අකුසල ධර්මයන් බහාණය කරන්න, බැහැරලීම කරන්න මෝ නම් යෙහෙකයි මෙසේ සිත් විය. ඔව්හු ලාමක අකුසල ධර්මයන් බහාණය කළහ. වාශිෂ්ඨේනි ලාමක වූ අකුසල ධර්මයන් වාහනය නැත්තම් බැහැර කිරීම හේයින් ලාමක අකුසල ධර්මයන් බහනණය කරන හේයින් බ්‍රහ්මන කියන පිරිස පහළ වෙනවා. දැන් අර පිරිස අතරින් පිරිසක් වෙන් වෙනවා. මේ වැඩපිළිවෙල අපිට කරන්න බෑ. මේ හොරකම් කරන ඒවා, බොරු කියන ඒවා, ප්‍රාණඝාත කරන ඒවා මේ වැඩපිළිවෙල කරන්න වටින්නේ නෑ. මේකෙන් අයින් වෙන්න ඕනේ. මේකෙන් ඉවත් වෙන්න ඕනේ. මේ වැඩපිළිවෙලෙන් අදහස් වෙලා යන්න ඕනේ කියලා අදහසින් පිරිසක් කටයුතු කරනවා. ඒ කියන්නේ ලාමක අකුසල වැඩපිළිවෙල බහනණය කරන පිරිස. ආන් ඒ පිරිසට කියනවා බ්‍රහ්මන කියන පිරිස පැනෙන්න ගත්තා. අන්න පින්වතුනි පාලනය කරන පිරිස ශාස්ත්‍රීය වුණා. ලාමක අකුසල ධර්ම වැඩපිළිවෙල ඉවත් කරන පිරිස බ්‍රහ්මන වුණා. එතකොට ওই බ්‍රහ්මණයන් අතර ලොකුම බ්‍රහ්මණයා තමයි මේ සත්වයන් අතරින් කාලයකට සැරයක් මේ කල්පයන් වල පහළ වෙන මේ මහා භද්‍ර කල්පයේ මහා බ්‍රහ්මණයෝ 5 දෙනෙක් පහළ වෙනවා. ඒ තමයි කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම, මෛත්‍රිය කියන බුදුරජාණන් වහන්සේලා. සියලු බ්‍රහ්මයන්ට බ්‍රහ්ම වෙච්ච බ්‍රහ්මණ ගුණයේ උච්චම අවබෝධය. එතකොට ඒ අවබෝධය පූර්ණ කරපු බුදුවරු පහළ වෙන්නේ මේ පිරිස අතරම තමයි. මේ පිරිස අතරින්ම තමයි පහළ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම කියන එක ඊටාම ශ්‍රේෂ්ඨයි, දුර්ලභයි, ඊටාම දුර්ලභ කාරණාවක්. ඒ බුදුරජාණන් වහන්සේ තමයි දැන් මේ කියන්නේ. මොකද්ද කියන්නේ? කල්ප ආරම්භයේදී කොහොමද මේ බ්‍රහ්මණ කියන වංශය ආරම්භ වුණේ කියලා. දැන් එදා හිටපු බ්‍රහ්මණයෝ බුදුහාමුදුරන් කාලේ හිටපු බ්‍රහ්මණයෝ හිටියේ අපි මහා බ්‍රහ්මයාගේ කටින් ආපු පිරිසක්. මේ ශ්‍රමණයෝ කියලා කියන්නේ මහා බ්‍රහ්මයා කකුලෙන් පහළ වෙච්ච පිරිසක් කියලා. ඒක දැනගෙන නෙමෙයි ඒගොල්ලෝ. ඒගොල්ලෝ අර මොකක් හරි ආපු මතයකට නැත්තම් පරම්පරාවෙන් ගෙන ආපු කතාවකට ඒගොල්ලෝ කී හිටපු කතාවක් ඒක. වරද්දාගෙන කී හිටපු කතාවක්. බුදුහාමුදුරෝ මේ මතය ඛණ්ඩනය කළ ඉවර වෙලා ඇත්තටම මානව වංශය තුල බ්‍රහ්මණ කියන පිරිස කියන්නේ කවුද කියන එක මෙතන ලස්සනට අර්ථවත් කරනවා. වාශිෂ්ඨේනි ලාමක වූ අකුසල ධර්මයන් වාහනය කෙරෙත් බැහැරලත් නුයි බ්‍රහ්මණයෝ කියා පළමු නාම විහාර පහළ විය. ඔහු තුමු වන ප්‍රදේශෙහි පන්සල් කොටගෙන ධ්‍යාන කරෙත්. පිස කැව යුතු දෑ නැති බැවින් පහ වූ අඟුරු නැත්තා වූ පහ වූ දුම් නැත්තා වූ කොටා පිසිය යුතු දෙයක් නැති බැවින් බිමටවන් මොහොල් ඇත්තා වූ අඟුරු දුම් මොහොල් යන මේ කිසිවක් නැත්තා වූ සවස් බොජුන් පිණිස සවසද උදෝ බොජුන් පිණිස උදෑසනද ආහාර සොයන්න වූ ගම් නියම් ගම් රජදහන් වලට බසිත්. මොකද්ද මේ කියන්නේ? මේගොල්ලෝ දැන් පිස ආහාරයට ගන්නෑ. පවුල් පන්සල් වෙලා නෑ. ඒගොල්ලෝ පවුල් වෙලා නෑ. ගෙවල් වල ආහාර හදාගෙන කන්නේ. ඒව කරන්නේ නෑ. මේගොල්ලෝ කැලෑ ආශ්‍රිත ප්‍රදේශ වලට ගිහලා පන්සල් හදාගෙන ආරාම හදාගෙන ඒව වාසය කරලවා උදේට සවසට ආහාර ටිකක් ගන්න කුසගින්නක් ආපු වෙලාවට අර මැටි පාත්‍රයක් අතර අරන් ගෙවල් වලට එනවා පිඬුසිකා.
එහෙම ඇවිල්ලා කැම ටිකක් හොයා ගන්නවා. එහෙම තමයි මේගොල්ලෝ ජීවත් උනේ. එහෙම තමයි මේතන විග්‍රහ වෙන්නේ. ඊළඟට කියනවා මේගොල්ලෝ වාශිෂ්ඨේනි ධාන කෙරෙත් නුවේ ධායකයෝ කියාත් දෙවනි නම් විහාරක් ඔවුන්ට ඇතිවිය. දැන් මේගොල්ලෝ අර බ්‍රහ්මණ කියන පිරිස මේගොල්ලෝ ධාන වඩන නිසා ධාන කරනව නිසා ඒගොල්ලෝ විවිධාකාර කසින භාවනා දියුණු කරනවා විවිධාකාර භාවනා ක්‍රම දියුණු කර ධාන භාවනාවන් දියුණු කරගන්න මහන්සි වෙන පිරිසක් නිසා මේගොල්ලන් එදා හිටපු පිරිස ධායකයෝ කියන නමින් හඳුන්වන්න පටන් ගත්තා කියලා කියනවා. දෙවනි වර නම් විහාරක් ඇතිබිය වාශිෂ්ඨනි ඒ සත්වයන්ම අතුරෙන් ඇතැම් කෙනෙක් වනපදේශෙහි පන්සල්හි ඒ දැහැන් වැඩීම නොකළ හැකි වන්නා වූ නම් ගම්මසලට නියම් ගම්මසලට බැස ග්‍රන්ථ කෙරමින් ඉඳිත් මිනිස්සු ඔවුන් දැක බවත්නි මේ සත්තු වෙන්හි පන්සල්හි ධාන කළ නොහැක්කාහු ගම්මසලට නියම් ගම්මසලට බැස ග්‍රන්ථ කෙරමින් ඉඳිත් වාශිෂ්ඨනි දැන් මොහු ධාන නොකරත් දැන් මොහු ධාන නොකරත් නුයි මොහු අධ්‍යායකයෝයි ඔවුන්ට තෙවෙනි නම් විවාහරක් ඇතිවිය. දැහැන් කර බණ භාවනා දියුණු කරගෙන ආරාම හදාගෙන වනාන්තරාශ්‍රිතව හිට පිරිස ධ්‍යායකයෝ කියලා හඳුන්වන්න යෙදුණා. ඒ පිරිස අතරින් කාලයක් යනකොට එතන අපිට මේ දැහැන් කරන්න බෑ. අපි ගම්මාසලට ගිහිල්ලා මිනිස්සු ගාවට ගිහිල්ලා මිනිස්සුන්ට යහපත කියලා දෙන්න ඕනේ කියලා ඒ පිරිස එනවා පින්වතුනි අන්න ගම්මාශ්‍රිතවට එල්ල පන්සල් හදාගෙන ස්ථාන හදාගෙන ඒ ආරාම හදාගෙන ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ ග්‍රන්ථ කරමින් මොකද කියන්නේ මේ ගම්නියම් ගම්මාසලට බැස ග්‍රන්ථ කරමින් ඉඳිත් ග්‍රන්ථයන් නිර්මාණය කරමින් ඒව දේව කරමින් මිනිස්සුන්ට අර්ථ ධර්ම කියලා දෙමින් ජීවත් වෙන්න ගන්නවා. ඒගොල්ලෝ දැහැන් කරන්නේ නැහැ. ඒගොල්ලෝ දැහැන් නොකරන නිසා ඒගොල්ලෝ අධ්‍යයකයෝ ඒ කියන්නේ අධ්‍යයනය කරන පිරිසක් වුණා කියලා. දැන් ඔතන තමයි පින්වතුනි මේ අධ්‍යාපනය කියන සංකල්පය එන්නේ. ඇත්තටම පැරණි සංකල්පය කියන්නේ පාරම්පරික ඥානය තුල අපි කතා කරන්නේ ධ්‍යාපනය කියන එක. ධ්‍යාපනය කියලා කියන්නේ සිත දියුණු කරන වැඩපිළිවෙල. අධ්‍යාපනය කියලා කියන්නේ සිත දියුණු කරන එකක් නෑ එතන. එතන කරන්නේ අධ්‍යයනය කර ඉන්න එක. ඔය අධ්‍යයනය තුල තමයි අධ්‍යාපනය තුල තමයි උගත්කම කියන එක තියෙන්නේ. බුද්ධිමත්කම කියන කාරණාව ගැන කතා කරන්නේ. හැබැයි ධ්‍යානය කියන තුල තියෙන්නේ ධ්‍යාන කිරීම කාරණාව කියන තුල එතන අර්ථවත් කරන්නේ ධ්‍යානයේ ගැඹුරුම ධ්‍යානය කියන තැනට එනකොට බුදු කෙනෙක් පෙන්වන ධ්‍යානය නැත්නම් ආර්ය ධ්‍යානය නැත්නම් සිව්වරිසස් මුල් කරගත ඥාන දර්ශනය මුල් කරගත ධ්‍යානය අපි ඒකට කියනවා චතුරාර්ය සත්‍ය ඥානය කියන එක. ඒ ධ්‍යානයට එන්නත් මේ කියන ධ්‍යාන කතාව ගැන අපිට අදහසක් තියෙන්නට ඕනේ. මොකද්ද මේ ධ්‍යාන කියන්නේ කියන එක. එතකොට මේ ධ්‍යාන කියනවා කියන එක ඇත්තටම අපි අර්ථයක් ගත්තොත් ඒ කියන්නේ හිත දියුණු කරනවා කියන අර්ථය. හිත වඩනවා කියන අර්ථය. එතකොට ඒ වගේ දැන් පිරිසක් ඉන්නවා කැලෑ ආශ්‍රිතව දැහැන් වඩමින් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා ඒක කරන්නේ එතනින් අයින් වෙලා ඇවිල්ලා ගම් ආශ්‍රිතව ඉඳගෙන මේගොල්ලෝ මොකද කරන්නේ? ගම් ආශ්‍රිතව වෙහෙර කරගෙන ආරාම කරගෙන මිනිස්සුන්ට ග්‍රන්ථ සම්පාදනය කර ඒ කටයුතු කරමින් වෙහෙර විහාර ආශ්‍රිතව නැත්නම් ඒ ආරාම ආශ්‍රිතව වැඩ ඉන්නවා. ඒගොල්ලන්ට කියනවා අධ්‍යයකයෝ කියලා. අධ්‍යායකයෝ කියලා. හොඳයි. ඊට පස්සේ වාශිෂ්ඨනේ එසමෙහි යම් මේ අධ්‍යායකත්වය පහත්යයි සම්මත වීද එය දැන් උසස්යයි සම්මත විය. එදා මේ අධ්‍යයනය කරන එක ගණන් ගත්තේ නැහැ. ඒක පහත් එකක් කියලා සම්මත කළේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක උසස් වෙලා තියෙනවා. ඒක උසස් වෙලා. වාශිෂ්ඨනි මෙසේ පැරණි අග්‍රයයි ගන්නා ලද නම් විවහාරින් බ්‍රහ්මණ මණ්ඩලයාගේ නිපැත්ම විය. ඒද සත්වේනටමය. දැන් මේ පිරිස සත්වයෝම තමයි. අන් පිරිසක් නෙවෙයි කියනවා. අන් සත්ව කොටසක් නොවේ. සමාන සත්වේනටමය අසමාන සත්වේනටම නොවේය. ධර්මයෙන්මය අධර්මයෙන්ම නොවේය. වාශිෂ්ඨනි ධර්මයේ මෙලොවෙහි පරලොවෙහිද මේ ජනයා කෙරෙහි උසස්ය. මේ හැමෝම අතරින් මේ ධර්මය යහ ධර්මය සත්පුරුෂ ධර්මය මුල් කරගෙන ආර්ය ධර්මයට යන වැඩපිළිවෙලමයි උසස් වෙන්නේ කියන එක. එතකොට සත්පුරුෂ ධර්මයේ කියන එක ඇත්තටම ලෝකයේ පැවැත්මත් එක්ක කතා කරන එකක්. පැවැත්ම අතික්‍රමණය කරන ආර්ය ධර්මයේ කියන තැනට එනකොට සත්පුරුෂ පදනමෙන් අපි එන්නට ඕනේ. ඒකයි මම හැමදාම කියන්නේ මේ ආලෝකයෙන් ආලෝකයට යන ප්‍රතිපදාවක් මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට අපිට මේ අර්ථ ගැන මේ අපි කතා කරන වටපරිසරයේ තියෙන ගැඹුර පැහැදිලිවම අපි විවරණය කරගන්නට ඕනේ. ඉතින් ඒක මේ පැයකින් දෙකකින් කරන්න පුළුවන් කතාවක් නෙමෙයි. මේක ඊටාම තීව්‍රව අපි බොහොම පරිස්සමට මේ කතාව විශ්ලේෂණය කරගෙන සාකච්ඡා කරගෙන යන්න ඕනේ. එතකොට ඒකෙදි සත්පුරුෂ ධර්මයේ පදනම හරියට තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. මොකද මේ පදනම තුලමයි ආර්ය ධර්මයේ ගැඹුර අවබෝධ කරගන්න හැකියාවක් කොටපරිසරයක් ලැබෙන්නේ.
එතකොට මෙතන බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ මොන කාලයකදී වුණත් මේ මොන කාලයකදී වුණත් සත්‍යයාම තමයි ඒ සියලු සත්‍යයන් අතරින් මේ පැවැත්ම අතරින් මේ පැවැත්මෙන් එතර වෙනවා කියන කාරණාව මුල් කරගෙන සත්පුරුෂ ධර්මයේ සහ ආර්ය ධර්මයේ කියන එක උසස් කියන එක. ඒ ධර්මයේම උසස් කියන අර්ථය බුදුරජාණන් වහන්සේ මෙතන විග්‍රහ කරනවා. වාශිෂ්ඨේනි ඒ සතුන් අතරින්ම ඇතම් කෙනෙක් මෛතුන ධර්මයේ සේවනය කොට ඒ අවස්ථාවන්ගේ නැගුණු ගව පාලන ආදී කර්මාන්තයන් කළහ. දැන් මොකද දැන් මේ වෙනකොට සත්ත්ව ප්‍රජාවත් පහළ වෙන්න පටන් අරගෙන තියෙන්නේ. විවිධාකාර සත්වයන් මේ ගති රටාවන් මුල් කරගෙන මොකද දැන් මේ ආදි බ්‍රහ්ම කල්පයක ඉඳලා ආපු සත් පිරිසකින්ම තමයි ක්‍රමානුකූලව මේගොල්ලන්ගේ ගති රටාවල් විකෘති වෙලා ගිහිල්ලා අණ්ඩජ ජලාබුජ සංසේජිත ඕපපාතික කියන උපදින ආකාර හතර මුල් කරගෙන මේ සත්වයන් පහළ වෙන්න පටන් ගන්න. එතකොට දැන් මේ විදිහට සත්වයෝ පහළ වෙලා දැන් මේ කියනවා ඇතම් කෙනෙක් මෛතුන ධර්මයේ සේවනය කොට ඒ අවස්ථාවන්ගේ නැගුණු ගව පාලන ආදී කර්මාන්ත කළහ. ඒ කියන්නේ ගෙවල් දොරවල් ආශ්‍රිතව මෛතුන ධර්ම කරගෙන කාමචාරයන් කරගෙන ඉන්න පිරිස අතර ගව පාලන ආදී සත්ව පාලන ආදී කියන කටයුතු පටන් ගන්නවා. නැගුණු කර්මාන්ත කෙරෙනුයි මේ පිරිස වෛශ්‍යෝමයි නම් වහර උපන. අන්න දැන් කියනවා ඔන්න බලන්න. රට පාලනය කරන ප්‍රදේශය පාලනය කරන භූමිය පාලනය කරන පිරිස ශාස්ත්‍රීය වුණා. ඒ ශාස්ත්‍රීය පිරිස සහ සමාජ පිරිස අතර හිටපු එක්තරා පිරිසක් මොකද කරන්නේ? මේ ලාමක අකුසල් වැඩපිළිවෙල කරන්න හොඳ නැහැ. මේකෙන් අයින් වෙන්න ඕනේ, නිදහස් වෙන්න ඕනේ කියලා කැලෑ ආශ්‍රිතවට ගිහිල්ලා ආරාම හදාගෙන දැහැන් කරන්න පටන් ගන්නවා. ඒ දැහැන් කරන්න පටන් ගන්නෝ දායකයෝ කියනවා. ඒ දායකයෝ කියන තැනට දායකයෝ කියන නැත්නම් ජාන කරනවා කියන පිරිස. ඒගොල්ලෝ ලාමක කුසල් ධර්ම බහාලන්න හදපු නිසා, ඒගොල්ලෝ ඒක කරන නිසා බහාලන වැඩපිළිවෙල නැත්නම් මේ ලාමක අකුසලය බහා තබනවා කියන අර්ථයෙන් ඒ පිරිස බ්‍රහ්මණ වෙන්න පටන් ගත්තා. ආන්ගේ බ්‍රහ්මණ වෙන පිරිස තමයි ආරණ්‍යගතව සහ ඊට පස්සේ ඒන් කොටසක් එනවා නැවත ගම් ආශ්‍රිතව අරගෙන ඇවිල්ලා ඒගොල්ලෝ ග්‍රන්ථ කරමින් ඒ ඉන්න මිනිස්සුන්ට අර්ථ ධර්ම කියමින් ජීවත් වෙන්න පටන් ගන්න. ඒගොල්ලෝ දැහැන් වඩන එක නෙමෙයි. ඒගොල්ලෝ අනිත් අයට අර අර්ථ ධර්ම කියලා දෙන ස්වභාවයට එනවා. පන්සල් ආශ්‍රිත කරගෙන නැත්නම් ගම් ආශ්‍රිත කරගෙන එහෙම ආපු පිරිස සහාර පිරිස බ්‍රහ්මණ කියලා හඳුන්වනවා. ඊට පස්සේ කියනවා මොකද්ද? ඒ පිරිස අතරින් මේ කාම මෛතුන ධර්මය කරගෙන ඊට පස්සේ ගව පාලනය කරගෙන සත්ව පාලනය කරගෙන මහ පොළව අස්වද්දගෙන මේ කටයුතු කරන පිරිස වෛශ්‍ය වුණා කියලා. වෛශ්‍ය පිරිස කියන නමින් හැඳුන්වුණා කියලා. දැන් බුදුහාමුදුරුවෝ අර මේ කියන්නේ මොකද්ද? එදා බ්‍රාහ්මණ සමාජයේ බ්‍රාහ්මණයෝ හිතාගෙන හිටියේ බ්‍රාහ්මණයෝ හිතාගෙන හිටියේ බ්‍රාහ්මයා තමයි ලෝකෙම ඇව්වේ කියලා. බ්‍රාහ්මණ වාදේ නෙතිබ්බේ. එතකොට ඒගොල්ලෝ කිව්වේ මහා බ්‍රාහ්මයාගේ කටින් තමයි බ්‍රාහ්මණයෝ ඉපදුනේ. මහා බ්‍රහ්මයාගේ උරපතෙන් තමයි ශාස්ත්‍රීයව ඉපදුනේ. මහා බ්‍රහ්මයාගේ කලව වලින් තමයි මේ වෛශ්‍ය පිරිස ඉපදුනේ. මහා බ්‍රහ්මයාගේ කකුලෙන් තමයි ශුද්‍ර පිරිස ඉපදුනේ කියලා. දැන් මේ මතය ඛණ්ඩනය කරන එක තමයි බුදුහාමුදුරුවෝ මේ කරන්නේ. මේක වැරදි කියලා. ඇත්තටම වෙච්ච කතාව තමයි දැන් මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ හරිය ලස්සනට මේ කාරණාව විවරණය කරනවා. ඊළඟට කියනවා ඔන්න බලන්න. වාශිෂ්ඨේනි ඒ සත්‍යයන් අතුරෙහිම යම් කෙනෙක් රුද්‍රාචාර ශුද්‍රාචාර ඇත්තහුව. දැන් අර මේ ඉන්න සත්ව පිරිස අතරින් මේ බ්‍රහ්මණ වෛශ්‍ය ශාස්ත්‍රීය කියන මේ සත්ව පිරිස අතරින් පිරිසක් ඔන්න මතුවෙන්න ගන්නවා ශුද්ධ වැඩ කරන. අපි කියන්නේ නීච වැඩ කියලා. ලාමක ඊටාම ලාමක වැඩ පිළිවෙල කියලා. නීච වැඩ කරන, ශුද්‍ර වැඩ කරන, රුද්‍ර වැඩ කරන, රෞද්‍රාචාර ඇත්තාහු, ශුද්‍රාචාර ඇත්තාහයි. ඔවුන්ට ශුද්‍රයෝ නම් විවාහාර උපන. ඒ පිරිස අතරින් නීච වැඩ කරන පිරිස පහළ වෙන්න ගත්තාම ඒ පිරිසම හඳුන්වන්න ගත්ත නම තමයි ශුද්‍ර කියන අර්ථය. ශුද්‍රයෝ එනම් නම් විවහාර උපන වාශිෂ්ඨිනි මෙසේ අග්‍රයයි දන්නා ලද පැරණි නම් වහරින් මේ ශුද්‍ර ගණයාගේ ආරම්භය විය. ඒද සත්‍යයන් පිළිබඳවම අන් සත්ව කෙනෙකු පිළිබඳ නොවේ. සමානයන් පිළිබඳවම අසමානයන් පිළිබඳව නොවේ. ධර්මයන්මය අධර්මයෙන්ම නොවේ. වාශිෂ්ඨිනි එහෙයින් මෙලවෙයිද පරලවෙයිද ධර්මයේම ජනයා කෙරෙහි ශ්‍රේෂ්ඨය. වාශිෂ්ඨේනි යම් හේකින් ශාස්ත්‍රියොත් සිය දහමට ගරහුණුවේ මහාන වන්නේමි ගිහිගෙයි නික්ම පැවිදි බිම් වන්නේද. බ්‍රහ්මණයොත් සිය දහමට ගරහනුයේ මහාන වන්නේමි ගිහිගෙයි නික්ම පැවිදි බිම වන්නේද. වෛශ්‍යයොත් සිය දහමට ගරහිමින් ගිහිගෙයින් නික්ම පැවිදිමට වන්නේද. ශුද්‍රයොත් සිය දහමට ගරහුණේ මහාන වන්නේමි පැවිදි බිමට වන්නේද. එසේ වූ කාලයක් විය. ඕන් කියන ඊළඟට කාලයක් එනවලු. බ්‍රහ්මණ වෛශ්‍ය ශාස්ත්‍රීය ශුද්‍ර කියන මේ සමස්ත කුල හතරින්ම තමන් දරාගෙන ඉන්න බ්‍රහ්මණ ඊට පස්සේ වෛශ්‍ය ශුද්‍ර මේ වැඩපිළිවෙල පැත්තකට දාලා ඒ ඔක්කොම පැත්තකට දාලා අන්න මහාන වෙනවා. මොකක් හොයාගෙනද? සත්‍ය හොයාගෙන.
සත්‍ය හොයාගෙන පැවිදි බිමට නික්මෙනවාද? පැවිදි වන්නේද මේ සතර මණ්ඩලයන්ගෙන් ශ්‍රමණ මණ්ඩලය ආරම්භ විය. අන්න පින්වතුනි ශ්‍රමණ සම්ප්‍රදාය ආරම්භ වෙච්ච තැන. සත්‍ය මණ්ඩලය සත්‍ය හොයන වැඩවල. එතකොට සත්‍ය හොයනවා කියන වැඩේට ශුද්‍රයේද්ද බ්‍රාහ්මණයේද්ද වෛශ්‍රයේද්ද ශාස්ත්‍රයේද්ද කියන එක අදාළ නැහැ. මොකද ඔය ඕන තැනකින් එන කෙනෙක් සත්‍ය කියන තැනට හොයාගෙන එනකොට සත්‍ය හොයාගෙන එනවා කියන තැනට එනකොට ඒ ශ්‍රමණ මණ්ඩලය කියන තැනට එනකොට ශ්‍රමණ කියන තැනට එනකොට ඔය එකම බෙදීමක්වත් අදාළ වෙන්නේ නැහැ එදා. අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ තථාගතයන් වහන්සේ පෙන්වන්නේ? ආන් ඔය කියන සතර මණ්ඩලයෙන් ඉවත් වෙලා ශ්‍රමණ මණ්ඩලයට, ඒ කියන්නේ සත්‍ය හොයන තැනට ආවා කියන එක. ශ්‍රමණත්වයට ආවා කියන එක. මේ සතර මණ්ඩලයන්ගෙන් ශ්‍රමණ මණ්ඩලය ආරම්භ විය ඒද ඒ සත්වයන් පිළිබඳවමය අන් සත්ව කෙනෙකු පිළිබඳ නොවේ, සමානයන් පිළිබඳවමය අසමානයන් පිළිබඳ නොවේ, ධර්මයෙන්මය අධර්මයෙන්ම නොවේ, වාශිෂ්ඨනෙහින් මේලොවෙහිද පරලොවෙහිද ධර්මයේම ජනයා කෙරෙහි ශ්‍රේෂ්ඨය. ඊළඟට ඉතින් ඔය විදිහට මේ අග්ගඤ්ඤය පහළ වීම ඉඳලා මේ අපි කතා කරන මේ රසපෘථිවිය ආරම්භයේ ඉඳලා සිද්ධ වෙන පරිණාමය සම්බන්ධව බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා. අපි දේශනාවේ අවසාන භාගයට ලං වෙමින් ඉන්නේ. ඒ කොටසත් අපි විග්‍රහ කරගමු. වාශිෂ්ඨේනි ශාස්ත්‍රියාද කයින් දුසිරිත් කොට වචනෙන් දුසිරිත් කොට මනසින් දුසිරිත් කොට මිසදුටුව මිත්‍යා දෘෂ්ටික කර්මාද සමාදානව ඇතිව මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදාන හේතුවෙන් කාබුන් මරණින් මැති සැප නැති දුකට ස්ථාන වූ විවසපතිත වූ විවසව පතිත වන තැන වූ නිරේට පැමිණෙයි. වාශිෂ්ඨෙනි බ්‍රාහ්මණයාද වෛශ්‍යයාද ශූද්‍රයාද ශ්‍රමණයාද කයින් දුසිරිත් කොට වචනෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට මිත්‍යා දෘෂ්ටිකව මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදාන ඇතිව මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදාන හේතුවෙන් කාබුන් මරණින් මතු සැප නැති දුකට තැන් වූ විවසව පතිතවන තැන වූ නිරයට පැමිණෙයි. වාශිෂ්ඨේනි ශාස්ත්‍රියාද කයින් සුසිරිස පුරා වචනෙන් සුසිරි පුරා සම්‍යක් දෘෂ්ටියෙන් සම්‍යක් සමාදාන ඇතිව සිතින් සුසිරි පුරා සම්‍යක් දිෂ්ටිකව සම්‍යා දෘෂ්ටි සමාදානව හේතුන් කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ගති ඇති ලෝවට පැමිණේ. කියන්නේ සුගතියට එනවා කියන එක. බ්‍රාහ්මණයාද වෛශ්‍යයාද ශූද්‍රයාද ශ්‍රමණයාද කයින් වචනයෙන් මනසෙන් සුසිල්වත් භාවය සුසිරිත පුරලා සගලෝවට පැමිණෙයි. සුගතියට එනවා. වාශිෂ්ඨ ශාස්ත්‍රියාද කුසල දෙකම කරන සුළු වෙයි. වචනෙන් කුසල දෙක කරන සිතින් කුසල දෙක කරනු වෙයි. ඒ කියන්නේ කයින් සිතින් වචනයෙන් කියන තුන්දොරින්ම කුසල කරනවා. සිතින් විටක සම්මා දිට්ඨියකද විතක මිත්‍යා දෘෂ්ටියද මිත්‍යා දෘෂ්ටිය ඇති මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදයන් ඇති මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදයන් හේතුන් කාබුන් මරණින් මතු සුව දුක් විඳිනුයේ වෙයි. කාබුන් මරණින් මතු සුව දුක් විඳිනුයේ වෙයි. වාශිෂ්ඨ බ්‍රාහ්මණයාද වෛශ්‍යයාද ශූද්‍රයාද කයින් කුසල් අකුසල් දෙකම කරන සුළු වේ. වචනෙන් කුසල් අකුසල් දෙකම කරන සුළු වේ. මනසින් කුසල් අකුසල් දෙකම කරන සුළු වේ. මිත්‍යා මිත්‍ර දෘෂ්ටි ඇතියේ මිත්‍ර දෘෂ්ටික කර්ම සමාදයන් මිත්‍ර දෘෂ්ටික සම හේතුවෙන් කාබුන් මරණින් මතු සුව දුක් විඳිනුයේ. දැන් මෙතන කියන්නේ සත්‍යයා සිතින් කයින් වචනයෙන් කියන තුන්දොරින් කරන කුසල් සහ අකුසල් හේතු කරගෙන දුගතියේ සුගතියේ උපදින වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා කියන එක. එතකොට දැන් සසරේ අපි කරපු මොකක් හරි යහපත් පුණ්‍ය හේතුවක් නිසා අපිට දැන් මනුස්ස අත්බැවක් ලැබිලා තියෙනවා. ඒ මනුස්ස අත්බැව කියන එක බුදුරජාණන් වහන්සේ පවා පෙන්නන්නේ ඊටම දුර්ලභ කාරණාවක් කියන එක. එතකොට අදත් මේ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියන ભેද නැති වුණාට අදත් මේ සමාජයේ ওই බෙදීම තියෙනවා. අපි මට මතකයි මම විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේදී අපි ඉගෙන ගත්තා මේ ලංකාවේ කුල දූරාවලිය කියලා. ඒකෙදී අපි ඉගෙන ගන්නවා රදල කුලය, ගොවි කුලය, ඊළඟට රදා කුලය, රදව් කුලය. ඔහොම විවිධාකාර කුල ලංකාවේ තියෙනවා. කුල විශාල ප්‍රමාණයක බෙදීමක්. දැන් මේ කුල බෙදීම ඉතාම තීව්‍රව ලංකාවේ අද වෙනකොට තියෙනවා. ලංකාවේ නෙමෙයි ඉන්දියාවේ ඉතාම දරුණුටම තියෙනවා. මෙහෙත් තියෙනවා. එතකොට දැන් මේ බෙදීම කියන එක ඈත අතීතයේ මේක තිබ්බ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර බ්‍රාහ්මණ කියන මේකද. දැන් ඒව ඇතුළත් බෙදීම් තියෙනවා. දැන් බ්‍රාහ්මණ කුලය ඇතුළත් විවිධාකාර බෙදීම් තියෙනවා. ශාස්ත්‍රීය කුලය ඇතුළත් විවිධාකාර බෙදීම් තියෙනවා. වෛශ්‍ය කුලය ඇතුළත් විවිධාකාර බෙදීම් තියෙනවා. ශුද්‍ර කුලය ඇතුළත් විවිධාකාර බෙදීම් තියෙනවා. එතකොට මේ වගේ මේක කැඳ හැලියක් වෙච්ච අච්චාරුවක් වෙච්ච බෙදීමක් මෙතන තියෙනවා. දැන් වැඩේ බලන්නකො පින්වතුනි. ආභාසර බ්‍රහ්ම ලෝකේ ඉඳලා එනකො බ්‍රහ්ම කාල්පික මිනිස්සු වෙච්ච අපි හැමෝම මේ මහ පොළොවට එනකොට ඔය කිසිම බෙදීමක් තිබ්බේ නැහැ නේ. අඩුම තරමේ ගෑනු පිරිමිවත් කියලා බෙදීමක් තිබ්බේ නැහැ. දැන් මේ මොකද්ද මේ එකම පොටෙන්ෂල් එක එකම මූලය අපි හැමෝම ගාවම තියෙන්නේ. හැබැයි මේක දන්නේ නැති නිසා අද බෙදිලා විවිධ ಜಾති විදිහට ආගම් විදිහට වර්ග විදිහට නොඑක ආකාරයෙන් බෙදිලා අකුසල්ම කර වැඩිපුරම යන්නේ මහගෙදර.
ඉතින් මේක හරිම සෝචනීය තත්ත්වයක්. ඇයි අපිට මේ සමගිය වෙරෙන්නේ නැති නිසා, මේ සමගි ගුණය විවරණය වෙලා එන්නේ නැති නිසා. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව හරියට තේරුම් ගන්න මහන්සි වුණොත් එහෙම තේරෙනවා අපි හැමෝම එකම මූලයක් කියන එක. එතකොට මගේ ඉදිරියේ ඉන්න කෙනා අපි ඉස්සර පුංචි කාලේ අපි පොඩි කාලේ කතාවක් ඉගෙන ගන්නවා මගේ අත කැපුණත් එන්නේ ලේ, මුස්ලිම් මිනිස්සෙගේ දෙමළ මිනිස්සෙගේ සිංහල මිනිහෙගේ අත කැපුණත් එන්නේ ලේ කියන එක. එතකොට පොදුවේ තියෙන්නේ එකම ලේ තියෙන්නේ. එකම ලේයක් තියෙන්නේ. එතකොට දැන් ඒක අපි පුංචි කාලේ ඉගෙනගත්ත පුංචි සංකල්පයක්. හැබැයි දැන් මේ කතාව කියනකොට ඊටත් එහා ගියපු තැනකින් පේන ගන්නවා සියලුම මේ මනුෂ්‍ය වේවා, දේව වේවා, බ්‍රහ්ම වේවා මේ සියලු දෙනා බුදුහාමුදුරු හඳුනන්නේ සත්ත්ව කියලා. ඒ සත්ත්ව කුලකයේ ඇතුලේ මේ මනුස්ස සත්ත්ව කියන එකේ බෙදීම තමයි මේ අද අපි මේ කතා කරගෙන ඉන්නේ. දැන් මේ බෙදීම අද වෙනකොට ඉතාම දරුණු තැනක තියෙන්නේ. ඉතාම දරුණු තැනක තියෙන ඉතාම දරුණු බෙදීමක අපි අද ඉන්නේ. මම කියන්නේ නිවන් මඟ ඔබ හොයනවා නම්, ඔබ සත්‍ය හොයනවා නම්, ඔබ දර්ශනය හොයනවා නම් මේ සියලු බෙදීම් වලින් ඔබ නිදහස් වෙන්න ඕනේ. මේ මහ පොළොවට තියෙන කෑදරකමෙන් ඔබ නිදහස් වෙන්න ඕනේ. ඔබට අවශ්‍ය සත්‍ය නම්, ඔබට අවශ්‍ය අවබෝධය නම් ඔබ පැහැදිලිවම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය අනුව සත්‍ය ගවේෂණය කරන, සත්‍ය පරීක්ෂණය කරන මානසිකත්වයකින් මේ වැඩේට බහින්න ඕනේ. ඒ බැහැලා ඒ යන ගමනට මේ කතාව අපි දැනගෙන යන්න ඕනේ. නැත්නම් අපිට මේක පැටලෙනවා. අපිට මේ අතීත කතාව මොකද්ද, වර්තමානයේ වෙන්නේ මොකද්ද, අනාගතයේ වෙන්නේ මොකද්ද මේ කියන කතාව සම්බන්ධව බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවන මේ කල්ප ක්‍රියාවලිය, අන්තකල්ප ක්‍රියාවලිය, මහා කල්ප ක්‍රියාවලිය මේ කාරණා ගැන අදහසක් අපිට නැත්නම් අපිට මේ ධර්මයේ තියෙන ගැඹුර ඇත්තටම ගැඹුරින් අල්ලනවා කියන එක කරන්න අමාරු වැඩක්. අල්ලන්න බෑ මේ ධර්මයේ ගැඹුර. ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ධර්මයේ තියෙන ගැඹුර ප්‍රතිවේද කරන්නට බැරි වෙනවා. මොකද මේක සුරංගනා කතාවක් කරගෙන, මේක නිකන් ඔහේ පොතක තියෙන කතාවක් කරගෙන, මේක ප්‍රායෝගිකව අත්දකලා නැත්තම් අපිට සත්‍ය අවබෝධ කරනවා කියන එක ඇත්තටම අමාරු කතාවක් වෙනවා. හොඳයි, ඊළඟට බුදුහාමුදුරුවෝ පෙනවා වාශිෂ්ඨින ශාස්ත්‍රයාද කයින් සංවෘත වූයේ, වචනයෙන් හැරුණේ, සිතින් හැවුරුනේ සංවෘත වෙනවා කියන එක. සත් කොටසකට අයත් වූ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩිවීමට බැස මේ අත්බැවීම පිරිනිවෙයි. අන්න කියනවා සංවෘත වෙලා කාය සංවරය, වචී සංවරය, මනෝ සංවරයම අවබෝධ කරමින්, ප්‍රගුණ කරමින්, ඒ අවබෝධය තුලින්ම සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු තියුණු කරමින් ආලෝකයෙන් ආලෝකයට යන, ඒ කියන්නේ ලෞකික සම්මා දිට්ඨියෙන්ම ලෝකෝත්තර සම්මා දිට්ඨියට යන ප්‍රතිපදාවම දියුණු කරමින් කෙනෙක් මේ කෙලෙස් ධර්මයන්ගෙන් නිදහස් වෙනවද, නිකලෙස් වෙනවද, මේ අත්බැවීම පිරිනිවෙයි කියලා කියනවා. අන්න රහතන් වහන්සේ වාශිෂ්ඨිනි මේ සතර වර්ණයන්ගෙන් කවර වර්ණයකට අයත් වූද රහත් වූ, නැසූ ආශ්‍රව ඇති, වැස අවසන් කළ මග බඹසර ඇති, සිව් මගින් කළ යුතු කෘත්‍ය කොට නිමැවූ, බහා තැබූ ස්කන්ධ බහරය ඇති, මග පිළිවෙලින් පැමිණි ස්වාර්ථය ඇති, හැම ලෙසින්ම ෂේට පැමිණි වූ, බව බැඳුම් ඇති, බවබන්ධනයේ ෂේ කළා වූ ඇති, මොනවට දැන කෙලෙසුන්ගෙන් මිදුණා වූ මහණෙක් වේද හේතෙමේ ඒ හැමදෙනාටම අග්‍රයි. මේ ඉන්න හැමෝටම වැඩිය බවබන්ධනය බිඳහැරපු රහතන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා බුදුහාමුදුරුවෝ සිහිනාද කරනවා. අග්‍රයි කියනු ලැබේ ඒ ධර්මයන්, ඒ ධර්මයෙන්මය අධර්මයෙන්ම නොයේ. වාශිෂ්ඨනෙහින් ධර්මයේම ලොවේහිද පරලොවේහිද මේ ජනයා කෙරෙහිද ශ්‍රේෂ්ඨ වෙයි. වාශිෂ්ඨිනි සනන් කුමාර බ්‍රහ්මයා විසින්ද කියන ලද ගාථාවක් වෙයි. පින්වතුනි, සනන් කුමාර බ්‍රහ්ම රාජයා කියලා කියන්නේ මේ මහා භද්‍ර කල්පයේ පළවෙනි බුදුහාමුදුරුවෝ තමයි කකුසඳ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේගේ කාලයේදී ධර්මය අහපු මහා බ්‍රහ්ම රාජයෙක් හිටියා. ඒ තමයි සහම්පති බ්‍රහ්ම රාජයා. කියන්නේ සහම්පති කියන බ්‍රහ්ම රාජයා බවට පත් වෙන්නේ මනුස්ස ලෝකේ බණ අහපු පුරුෂයෙක්. උන්වහන්සේ අනාගාමී ඵලයෙන් ශුද්ධාවාස බ්‍රහ්ම තලයේ ඉපදෙනවා සහම්පති බ්‍රහ්ම රාජයා විදිහට. ඊට පස්සේ උන්වහන්සේ විශේෂයි මේ බුද්ධ ශාසනය වල අපි ওই කකුසඳ බුදුහාමුදුරන්ගේ ශාසනයේ හිටපු විශේෂ චරිතයක් උන්වහන්සේ. ඊළඟට කොණාගමන බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කොට උන්වහන්සේගේ කාලයේදී ධර්මය අහලා අවබෝධයටපත් වෙලා අනාගාමී ඵලයටපත් වෙලා මරණින් මත්තේ සුද්ධාවාසයේ ඉපදිච්ච බ්‍රහ්මයා තමයි සනන් කුමාර බ්‍රහ්ම රාජයා. උන්වහන්සේ කොණාගමන බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විශේෂ චරිතයක්. ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ධර්මය අහලා මනුස්ස ලෝකෙදී ධර්මය අහලා අනාගාමී ඵලයටපත් වෙච්ච උත්තමයෙක් ඉන්නවා ගටිකාර උත්තමයා. ඒ ගටිකාර උත්තමයා මරණින් මත්තේ කලුරිය කාබුන් මත්තේ කලුරිය කරලා යන්නේ ශුද්ධාවාස බ්‍රහ්මතලයට. උන්වහන්සේගේ නම ගටිකාර බ්‍රහ්ම රාජයා. උන්වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසනයේ විශේෂ චරිතයක්. ඒ වගේ මේ ගෞතම බුද්ධ ශාසනය තුල ධර්මය අහලා මිනිසෙක් විදිහට ධර්මය අහලා සත්‍ය අවබෝධයටපත් වෙලා අනාගාමී ඵලයෙන් ශුද්ධාවාස බඹතලයේ ඉපදෙන බ්‍රහ්ම රාජයෙක් ඉන්නවා. ඒ තමයි මහා තිස්ස බ්‍රහ්ම රාජයා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී සනන් කුමාර බ්‍රහ්ම රාජයා මතක් කරනවා. මේ කවුද සනන් කුමාර බ්‍රහ්ම රාජයා කියන්නේ? කොණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සද්ධර්මය අවබෝධ කරලා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරපු අනාගාමී ඵලයටපත් වෙච්ච මහා උත්තමයන්න් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ කියපු ගාථාවක් මේ වෙලාවේදී
බුදුහාමුදුරුවෝ මතක් කරනවා. ඒ කියන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ කියනවා යම් කෙනෙක් සිය ගෝත්‍රය සිහි කරන්නෝ ඇද්ද ඒ ජනයා කෙරෙහි ඒ ජනයා අතරින් ශාස්ත්‍රීය ශ්‍රේෂ්ඨය. යමෙක් විද්‍යානුවෙන් චරණ ධර්මයෙන් යුක්තව සම්‍යක් සම්බුද්ධ තෙමේ දෙව් මිනිසුන් අතරේ ශ්‍රේෂ්ඨය. වාශිෂ්ඨනි ඒ ගාථාව වූ කලී සනන් කුමාර බඹහෝ විසින් මොනවට ගයන ලදී. මොකද්ද මේ කියන්නේ? යම් කෙනෙක් සිය ගෝත්‍රය සිහි කරන්නන් අතරින් තමන්ගේ අතීත ගෝත්‍රය සිහි කරන්නන් අතරින් ජනයා අතරින් ශාස්ත්‍රීය ශ්‍රේෂ්ඨයිලු. ඒ කියන්නේ ශාස්ත්‍රීය පිරිස. ඇයි? ගෝත්‍රයේ මේ සම්පූර්ණ ගෝත්‍රය පාලනය කරන්න මුලින්ම බලය දීපු කෙනානේ මුලින්ම මේ පිරිස ඔක්කොම එකතු වෙලා මහා සම්මතයෙන් මහා ජනයාගේ සම්මතයෙන් පත් කරගත්ත මහා සම්මත වංශයෙන් තමයි ඔය සියලු පාලකයෝ කියන අර්ථය යෙදෙන්නේ. එතකොට ශාස්ත්‍රීය කියන පිරිස ඒගොල්ලෝ තමන්ගේ ගෝත්‍රය සිහි කරනකොට ඒගොල්ලෝ ඒ අතරින් ශ්‍රේෂ්ඨයි කියනවා. මොකද ජනයා අතරින් ශ්‍රේෂ්ඨ නිසා. ජනයා අතරින් උසස් නිසා. ජනයා පාලනය කරන නිසා. ජනයාව රකින්න නිසා මහා සම්මත පිරිස. හැබැයි කියනවා යමෙක් විද්‍යාචරණ ධර්මයෙන් යුක්ත සම්මා සම්බුද්ධ තෙමේ වේද දෙවි මිනිසුන් අතර ඔහු ශ්‍රේෂ්ඨයි කියලා. සියලු දැන් මිනිස්යන් අතර ශාස්ත්‍රීය ශ්‍රේෂ්ඨයි. හැබැයි දෙවියන්ට, මනුස්සයන්ට, බ්‍රහ්මයන්ට, සියලු සත්වයන්ට බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. එතකොට ඒ සියලු බුදුරජාණන් වහන්සේලා දෙවියන්ට, මනුෂ්‍යයන්ට, බ්‍රහ්මයන්ට අග්‍ර වෙච්ච බුදුරජාණන් වහන්සේලා මේ සියල්ලන්ටම වඩා ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. එහෙනම් ඒ ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේලා ගැන මහා වර්ණනාවක් කරන සනන් කුමාර බ්‍රහ්මරාජයාගේ ගාථාවත් මතක් කරලා ඒ ගාථාව වූ කලේ සනන් කුමාර බඹහෝ විසින් මොනවට ගයන ලදී නොමනා කොට ගයන ලද්දක් නොවේ මොනවට කියන ලද්දක් වෙයි නොමනා. ඒක නිකන් ආවට ගියාට කියපු එකක් නෙමෙයි. ඒක මනාසේම අවබෝධයෙන්ම කියපු එකක්. අර්ථ නිශ්චිතය අනර්ථ නිශ්චිත නොවේ. අර්ථයෙන්ම කියපු එකක් අනර්ථයෙන් නොවේ. මා විසින් අනුමත වෙයි. එය මම විසින්ද අනුමත කරනවා. වාශිෂ්ඨිනි මමත් මෙසේ කියමි. යම් කෙනෙක් සිය ගෝත්‍ර සිහි කරන්නෝ ඇද්ද ඒ ජනයා අතරේ ශාස්ත්‍රීය ශ්‍රේෂ්ඨය. යමෙක් විද්‍යාචරණ ධර්මයෙන් යුක්ත වේද ඒ සම්මා සම්බුද්ධ තෙමේ දෙව් මිනිසුන් කෙරෙහි ශ්‍රේෂ්ඨය. භාග්‍යවතුන් වහන්සේ මේ වදාළසේක. වාශිෂ්ඨ භාරද්වාජ දෙදෙනා සතුටු සිතත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය ආදරයෙන් පිළිගත්තහ. ඒ දෙන්න ඉතාම පැහැදීමෙන් මේ අග්ගඤ්ඤ සූත්‍ර විවරණය ඉතාම පැහැදිලියෙන් පිළිගන්නවා. ඉතින් ඉතාම ලස්සන රමණීය සූත්‍ර ධර්මයක්. මේ ධම කියන වෙලාවෙත් අපිත් හරීම සතුටකින් මේ සූත්‍රය විවරණය කරන්නේ. මොකද ඒ තරම් මේ ධර්ම ප්‍රීතිය ඇඟ පුරා පිනා යන තරමටම එනවා. මොකද බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ විවරණය කරන කතිකාව මේ විවරණය කරන මහා සත්‍ය විවරණයට යන්නට උන්වහන්සේලා කරන මේ මහා දේශනා ප්‍රාතිහාර්ය මේ අනුශාසනා ප්‍රාතිහාර්ය ඉතාම උත්කෘෂ්ටයි. ඒක අපේ වචන පද සීමා වලින් අපිට කියන්න පුළුවන් එකක් නෙමෙයි. උන්වහන්සේලා මේ අනුශාසනාව කරන වෙලාවේදී දෙව් බමුණු සාදුකාර දෙනවා. මනුෂ්‍ය ලෝකයේ මේක අහගෙන ඉන්න පිරිස ඉතාම පැහැදීමෙන් ඒ කතාව අහන්නේ. එතකොට අද අපි මේ දහම අහනකොට අපි ඉන්නේ කම්මැලි කමෙන් නම්. අපි මේ ධර්මය අහනකොට අපිට මේක අහන්න හිත දෙවෙන්නේ නැත්තම් ඒකට කියන්න වෙන්නේ පින්වතුනි ඉතින් කර්මේ කියලා. අර කතාවට කියන්නේ අලේ වගේ කර්මේ බරයි කියලා. ඒක නිසා ඒ කර්මේ බලවත් කියලා තේරෙනවා නම් ඒ කියන්නේ පාප පැත්තේ කර්ම බලවත් නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ඇහෙනකොට ඒ දහම අහන්න හිත වෙන්නේ නැත්තේ. ඒක නිසා පුළුවන් තරම් පාප කර්මයෙන් නිදහස් වෙන්න පුණ්‍ය කර්මෙම බලවත් කරන්න. පුණ්‍ය ශ්‍රේෂ්ඨය බලවත් කරන්න. පුණ්‍ය ශ්‍රේෂ්ඨය බලවත් කරමින් සත්‍ය පරේෂණය කරන්න. සත්‍ය පරේෂණය තුල හේතු සැපේන විදිහට ඵලය ලැබෙන්න හේතු තියෙන වෙලාවට ඒක හම්බ වෙයි. ඒ නිසා සෝවාන් සකදාගාමි අනාගාමි වෙන්න නෙමෙයි අපි try කරන්න ඕනේ. අපි try කරන්න ඕනේ සත්‍ය අවබෝධ කරගන්න. එතකොට ලැබෙවි සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මඟ සතර ඵල. ඒතකොට මේ ගමන යන්න අනිවාර්යයෙන්ම ඊටාම උපනිශ්‍රේ වෙන අර්ථයකින් තමයි බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අපි සාකච්ඡා කරන්න යෙදුනේ, විවරණය කරන්න යෙදුනේ. මේ දේශනාවේ පූර්ව භාග කොටසක් මම කලින් දේශනාවක් කරලා තියෙනවා. ඉතින් ඔය ඉන්ටර්නෙට් වලට මේවා වැටෙනකොට සමහරවිට YouTube වගේ මාධ්‍යවල මේවා අපිට නැවත අහන්න පුළුවන් හැකියාවක් ලැබෙවි ඉදිරියේදී. එතකොට මේ දේශනාව අදහන කෙනෙක්ට මම ඉල්ලීමක් කරනවා පරණ දේශනාවත් අහලා මේ දේශනාව අහන්න. අද අලුතෙන් මේ දේශනාව අහන කෙනෙක් ඉන්නවා නම් පරණ දේශනාව අහපු කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලොත් මේ දේශනාවත් අහන්න කියන එක මතක් කරනවා. මොකද මේ අග්ගඤ්ඤ සූත්‍රය මම දේශනා දෙකකට තමයි ඇත්තරම විග්‍රහ කරන්නට යෙදුනේ. ඉතින් අපේ ශක්්‍ය ප්‍රමාණයෙන් අපිට හැකි පමණින් අපේ ගුරු ස්වාමින් වහන්සේලාගේ ඇසුරු නිසුරු මුල් කරගෙන මේ ධර්මයේ ඇසුරු නිසුරු කරගෙන ධර්මයේ පිළිබඳ විමර්ශනය කරමින් මේ
කාරණා විමර්ශනය කරමින් සහ අපිට මේ දහම දැනෙන තැනින් මේ ධර්මයේ තියෙන ගැඹුර යම් මට්ටමකින් අපිට දැනෙනවාද ඒ දැනෙන එකත් එක්කම තමයි මේ කාරණාව විවරණය කරන්න මහන්සි වෙන්නේ. ඒකෙදි අපේ පුංචි හෝ අඩුපාඩුවක් ඔබ දකිනවා නම් අඩුවක් පාඩුවක් වැරද්දක් ප්‍රමාද දෝෂයක් පේනවා නම් ඒක අපිට නොවලහා කියන්න. අපිට පුළුවන් උපරිමයෙන් අපි ඒ අඩුපාඩු හදා ගන්නම්. කාරණාවක් මතක් කරන්නට ඕනේ මම පොඩි කාලේ ඉඳලම පැවිදි ජීවිතයට ඇතුල් වෙච්ච කෙනෙක් නෙමෙයි. තරුණ කාලේදී පැවිදි ජීවිතයට ඇතුල් වෙන්නේ මේ ධර්මයේ කෙරෙහි තියෙන ආසාව සහ ධර්මයේ කෙරෙහි තියෙන පැහැදීමෙන්මයි පැවිදි ජීවිතයට ඇතුල් වෙන්නේ. එතකොට මේ ධහම කියවනකොට පුදුමාකාර සතුටකින් සහ ප්‍රසාදයකින් තමයි කියවන්නේ. මගේ පාලි කියවීම සහ පාලි සම්බන්ධව තියෙන යම් පාලි මට කියව ගන්න පුළුවන් යම් තරමකින්. හැබැයි පාලි සම්බන්ධව මම භාෂා ව්‍යාකරණ අධ්‍යයනයක ඉන්න කෙනෙක් නෙමෙයි. මම මේ ධහමේ තියෙන අර්ථය මොකද්ද කියලා හොයාගන්න මහන්සි වෙන අර්ථයෙන් තමයි මේ හැම ධර්මයක්ම කියවන්නේ. ඒකදී අප ගෞරවනීය බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. මොකද දීඝනිකායේ සිංහල පරිවර්තනය සම්බන්ධ සියලුම වගකීම් දරාගත්ත මහා උත්තමයන්න් වහන්සේලා උන්වහන්සේලාගේ අනුදැනුම මත ඒ සියලුම බොල්ලත් බුදුදත්ත ස්වාමින් වහන්සේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ලබුගම ලංකානන්ද හාමුදුරුවෝ ආදී ස්වාමින් වහන්සේලා වගේම රේරුකාණේ චන්දවිමල ලොකු හාමුදුරුවෝ ඒ ආදී වශයෙන් මේ මහා සංඝයා වහන්සේලාගේ පොත්පත් සහ උන්වහන්සේලාගේ දේශනා උන්වහන්සේලාගේ ඇසුරු නිසුරත් එක්ක විශේෂයෙන්ම මේ පෙළදහමේ දීඝනිකාය සිංහල පරිවර්තනය කිරීමේදී දීඝනිකාය භාරව කටයුතු කරන්නේ මට මතක හැටියට බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් වහන්සේ උන්වහන්සේලා මුලලා කරපු සිංහල පරිවර්තනය තමයි ඇත්තටම මම මේ කියුවේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථය. ඉතින් මේ ත්‍රිපිටකය බොහෝම වටිනවා අපිට තියෙන ඉතාම වටිනා උරුමයක්. ඉතින් මේ උරුමය අනාගත පරපුරටත් දායාද කරලා අනාගතයේ දරුවන්ටත් මේ පෙළදහම අපේ දරු පරම්පරාවලට සත්‍ය ගවේෂණය කරන පිරිසට මේ කාරණාවන් අවබෝධ කරගන්න වෙහෙසෙන පිරිසට උපකාරයක් වෙන්නත් ඒ වගේම පොදුවේ සියලුම දෙනාට යහපතක් වෙන විදිහට මේ උතුම් පෙළදහම අපි පරිහරණය කරන්නට උත්සාහවන්ත වෙමු කියන අර්ථයෙන් අපි සෑම සිළු දෙනාම ඒ උතුම් සද්ධර්ම ධාතුවට ගෞරව නමස්කාරයෙන්ම මේ සෑම සියලු දෙයක්ම සාකච්ඡා කරමු විවරණය කරගනිමු. ඉතින් ඒ අර්ථයෙන් බුද්ධ රත්නයේ කෙරෙහි ගෞරවයෙන් ධර්ම රත්නයේ කෙරෙහි ගෞරවයෙන් සංඝ රත්නයේ කෙරෙහි ගෞරවයෙන්ම තෙරුවන් කෙරෙහි ගෞරවයෙන්ම ධර්මයේ විමර්ශනය කරන්න ධර්මයේ පරිශ්‍රණය කරන්න ධර්මයේ හොයන්න ධර්මයේ තියෙන ධර්මතාවය විවරණය කරගන්නට කවුරුත් කියන ඒවා එකපාර පිළිගන්නේ නැතුව ප්‍රතික්ෂේප කරන්නේ නැතුව හොඳට විමර්ශනය කරමින් ඔබ බුද්ධි ගෝචරවත්වයට එහා ගියපු ප්‍රඥා ගෝචර වීම පිණිස සද්ධාවන්ත ප්‍රඥාවන්ත සද්ධාවන්තයෙක් වීම පිණිස තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයම ගුරුතන්හි තබාගෙන ඒ ධර්මයේම ඒ විනයම ගුරුතන්හි තබාගෙන තමන්ගේ හදවත තුලින් ධර්මයේ සංරක්ෂණය කරගන්නට මහන්සි වෙන්න තමන්ගේ හදවත තුල ධර්මයේ සංරක්ෂණය කරගන්නට. එතකොට මේ පෙළදහම මේ ත්‍රිපිටකයම නිවරදිවම සංරක්ෂණය වේවි සියලුම දෙනාගේ හදවත්වල. ඒක නිසා ත්‍රිපිටකය කියන එක අමුතුවෙන් සංරක්ෂණය කරන්න යන්නේ නැතුව මේ උතුම් අපිට රැකිලා තියෙන මේ ත්‍රිපිටක පෙළදහම අපේ හදවත්වල අපි සංරක්ෂණය කරගමු බෙදීමකින් තොරව. එසේ අපි සියලු දෙනාම ත්‍රිපිටක පනතකට එහා ගිහිල්ලා ත්‍රිපිටකයම අපේ හදවත්වල සංරක්ෂණය කරගන්නට බුදුරජාණන් වහන්සේ පෙන්නපු ගුණ ශාසනය තුලින්ම නැන ශාසනය මතු කරගන්නත් නැන ශාසනයෙන් ගුණ ශාසනයත් ගුණ ශාසනයෙන් නැන ශාසනයත් විවරණය කරගන්නට අපි සෑම සිළු දෙනාම උත්සාහවන්ත වෙමු. එහිදී සද්ධාවන්ත ප්‍රඥාවන්තයෙක් වෙන්න ප්‍රඥාවන්ත සද්ධාවන්තයෙක් වෙන්නට අපි හැමෝම උත්සාහවන්ත වෙමු කියන අර්ථයත් මේ වෙලාවේදී මතක් කරලා මේ වෙලාවේදී අපි සිද්ධ කරන්නට යෙදුණු ධර්මදානුශාසනාව මෙතකින් නිමාවටපත් කරනවා. ඔබ සෑම සිළු දෙනෙක්ම මේ දේශනාව හා සහ සම්බන්ධ වෙලා මේක අහගෙන ඉන්නකොට ඔබලට ප්‍රශ්නයක් ගැටලුවක් මතුවනා නම් අනිවාර්යයෙන්ම ඒ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරන්න. අපිට පුළුවන් උපරිම ආකාරයෙන් උදව් කරන්නම් ඒ දේවල් निराකරණය කරගන්න. ඉතින් අඩුවක් පාඩුවක් පුංචි හෝ වුණා නම් නැවත නැවතත් සමාව ඉල්ලමින් සමා කරමින් අපි අද මේ ධර්මදේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. ධර්මදේශනාවට සහ සම්බන්ධව ඔබ සෑම සිළු දෙනාට බොහොම පිං. තව තවත් මෙවැනි ධර්මානුශාසනාවන් අවබෝධ කරගන්නට තව තවත් කන තීව්‍ර කරලා බණ අහන්න හොඳට ධර්මයේ විමර්ශනය කරන්න හොඳට මධ්‍යස්ථව ඒ කාරණා විමර්ශනය කරමින් බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ කියලා තියෙන්නේ කියන කතාව මේ කියලා තියෙන මොකද්ද කියන එක විවෘතව හොඳට කාය විවේකයකින් චිත්ත විවේකයකින් විමර්ශනය කරමින් සත්‍ය අවබෝධයේ පිණිස වෙහෙසෙන්න කියන අර්ථය මතක් කරලා දේශනාව හමාර කරනවා. සහ සම්බන්ධ වෙච්ච හැම දෙනාටම රත්නත්‍රය අනන්ත ආශිර්වාදය ලැබේවා. සෑම සිළු දෙනාටම අප්‍රමාදී භාවයෙන්ම සැලසේවා. නිවනින් නිවී සැනසීම පිණිසම වට පරිසරය සැකසේවා කියලා ආශිර්වාද කරන්නට යෙදෙනවා. සසංග සියල් බඹලොව වසන දෙවියනි උරංග ගුරුළු යක්බෝ නර අසුරයිනි නොළඟ මෙළඟ දිය ගොඩ සව් සතුනි සමග මෙපින් අනුමෝදං සමසිතිනි
වාත දෙරණට පටන් නොහැරම අකනිටා බඹලොව පටන් භූතයක්සෙන් බෙසන පිසසුන් මැසි මදුරු කුරු කුහුඹුවන් සතත මෙතහස මැදහසුන් යුත් හිතමිතුරුන් ඇති අහළුවන් අපේ ගුරුවර දෙමාපිය සහ සියලු නෑසියෝ ගනිත්වා මෙපින් උදේට පායන හිරු දෙවියන්ටයි සවසට පායන සඳ දෙවියන්ටයි අප සැමගේ ගුරුවර දෙමාපියන්ටයි සිහිකර පින් දෙමුනි වන්දකින්ටයි අප සැම ඇති දැඩි කළ දෙමාපියන්ටයි නිපුණ පුහුණු කළ ගුරු දෙගුරුන්ටයි මෙසියලු සක්වල වසනා බ්‍රහ්මදේව මනුස්ස සතරං අපාගත සියලු ලෝක සියලු සත්වයන්ටයි සිහිකර පින් දෙමු මෙත්සිතකින් නිවන් දකින්ටයි බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ දුක්ඛං විනස්සතු සබ්බ රෝග සබ්බ බයෝ විනස්සතු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්දාමි සබ්බසෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයු අන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සෝවිසි අනන්ත ගුණ බලයෙන් තුම් ධර්මාබෝධයම සැලසේවා සුවපත් වේවා තෙරුවන් සරණයි දේශක්ඛයෝ නිබ්බානං